ගලමු ටියුට් එක වැරදි නිවැරදි කිරීමේ සටහන. මේ ගණන් ටික වාට හෝම්වර්ක් විදියට තමයි දුන්නේ. හරි. ඉතින් මීට දැන් කියන්න ඕනේ මම රෙකෝඩින් එක පළවෙනි කරුණ දෙකේ සිට වැඩේ පටන් ගමු. හරි. ළමයි මේ වැරදි එකිනෙක ටිකක් ස්වාධීන වෙයි කියලා මම දීලා තියෙන්නේ. ඒ කියන්නේ එකකට එකක් සම්බන්ධ කරගන්න එපා. ඒකට හේතුව ඕකේ තිබුණ ආරම්භක තොගේ අධිතක්සේරු වීම, ආරම්භක තොගේ අවතක්සේරු වීම එකපාර ඇති වෙන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. ඒ නිසා වැරදි එකකට එකක් ස්වාධීන වෙයි කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා. සහ මම මේකෙන් අදහස් කරේ මේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් විතරයි. ඕකෙන් ලාභ සංශෝධන ප්‍රකාශයක පිළිල කරන්න අපිට බෑ කීයටවත්. මොකද එකිට එකම වෙලාවෙ මේ ගනුදෙනු සිද්ධ වෙන්න බැරි නිසා තමයි මම ඒක දුන්නේ. හරි. ප්‍රධාන වශයෙන්ම මම අපේක්ෂා කරේ මේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. ගනුදෙනු 30ක් තියෙනවා. අපි මේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් බලමු. පොදු ජර්නලයක් රූල් කරන්න අවශ්‍යයි. පොදු ජර්නලයක් රූල් කරේ නැත්තත් එකිනෙකට අදාළව ඔයා වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් දැම්බුණා ප්‍රමාණවත්. ඔය ගානේ මේක. පළවෙනි ගනුදෙනුව. පළවෙනි වැරද්ද ගනුදෙනුවේ වැරද්ද. සාවිද්‍ය. විකුණුම් ගිණුමේ එකතුව 6000ක් වැඩියෙන් එකතු කර ඇත. ගිණුමක එක් වැරද්දක් ඒක. ගිණුමක එකතුව අඩුවෙන් හෝ වැඩියෙන් ඒ ගිණුමෙන් තමයි අපි ඒක නිවැරදි කරන්න ඕනේ. ලෙජරේ තියෙන විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම සාමාන්‍යයෙන් ආදායම් ගිණුමක් බැර ශේෂ තමයි තියෙන්නේ. ඒක වැඩියෙන් එකතු කරලා කියන්නේ එකෙන් අයින් කරන්න අවශ්‍යයි. එතකොට අනිවාර්යයෙන්ම ඔයා හරියට කරලා නම් අනිවාර්යයෙන්ම දාලා තියෙන්න ඕනේ. විකුණුම් ගිණුම හර බැර වෙන්න ගිණුමක් නැහැ. බැර වෙන්න ගිණුමක් නැහැ. ඔයලාට තමයි අවිනිශ්චිත ගිණුම සම්බන්ධ වෙන්නේ. විකුණුම් ගිණුම හර පළවෙනි එක මම කියන්නේ විකුණුම් ගිණුම හර රුපියල් 6000යි අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 6000යි. හරි. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. ළමයාට ගිය සතිය අපි කළා අවසානයේට ගානක් මේ ඩැනියල් විටෝරිගේ ව්‍යාපාරය නේද? අන්න එතන ඒක ඒ නිවැරදි කිරීම ටික කරන්න අවශ්‍යයි. පෞද්ගලික ලෙජරේ අපි මේ වැරදි නිවැරදි කිරීමේ සටහන් තබන්නේ නැහැ. මම දැම්ම ඒක පැහැදිලිව. ඒ වගේම අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. ගිණුමක වැරද්දක් ඒ ගිණුමෙන් තමයි නිවැරදි කරන්නේ. ශේෂ පරීක්ෂණ උටා ගන්න ඉතින් ඒක පැහැදිලිවම තියෙනවා. දෙවෙනි එක. ආපසු එවුන් ගිණුමේ එකතුව 10000ක් අඩුවෙන් එකතු කර ඇත. ඔයාලා හරියටම දැම්මොත් ඔයාලා දාලා තියෙන්න ඕනි. පසිදු හරි. ආපසු එවුන් ගිණුමේ එකතුව 10000ක් අඩුවෙන් එකතු කරලා. ආපසු එවුන් ගිණුමක සාමාන්‍යයෙන් තියෙන්නේ හර ශේෂ. ආපසු එවුන් කියන්නේ ආදායම් අඩු වීමේ ගිණුමක්. හර අඩුවෙන් එකතු කරලා. එහෙනම් ඒකට ඒ දාන්න ඕනි හර කරන්න ඕනි තව 1000ක්. ඒතකොට මේක වැරද්ද නිවැරදි කිරීමේ ජර්නල් සටහන. ආපසු එවුන් ගිණුම හර බැර කරන්න ගිණුමක් නැහැ. අන්න අවිනිශ්චිත ගිණුම බැර 10000යි. ආපසු එවුන් ගිණුම හර රුපියල් 10000යි. අවිනිශ්චිත ගිණුම බැර 10000යි. මම මේ ටික ඉන්නවට කරන්න ගලඳු වැරදි 30ක් තියෙන නිසා අපිට මේක පැය දෙක තුනක කරගන්නත් කරනවා. ගෙවල් කුලී ගිණුම රුපියල් 4200ක් වැඩියෙන් එකතු කර තිබී. ඔයාලා බලන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් මේ මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න පුළුවන්. තුන්වෙනි වැරද්ද. ගෙවල් කුලී ගිණුම 4200ක් වැඩියෙන් එකතු කර තිබීම. ගිණුමක වැරද්දක්. ගිණුමක වැරද්දක් නම් ඒ ගිණුමේ නිවැරදි කරන්න අවශ්‍යයි. ගෙවල් කුලී කියන්නේ වියදම් ගිණුමක්. වියදමක් නම් හරශේෂ තියෙන්නේ. ඒක වැඩියෙන් එකතු කළා නම් ඒකෙන් අයින් කරන්න අවශ්‍යයි. ගෙවල් කුලී ගිණුම, ගෙවල් කුලී වියදම් ගිණුම අයින් කරනවා කියන එක බැර වෙන්න ඕනි. හර කරන්න අපිට ගිණුමක් නැහැ. හර වෙන්නේ අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම හර රුපියල් 15000යි 4200යි. ගෙවල් කුලී වියදම් බැර 4200. මෙන්න මේ ආකාරයට කියන්න ඕනි. හරි වැරදි දාගන්න.
වැරදෙන ඒවා රතු පෑනකින් මාක් කරගන්න. ඔක කොහොම නෙවෙයි ඉන්නේ කියලා. ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරන්න. ආපසු එවුන් ජර්නල් එකතු. අර මම ඒත් එක්කම ජර්නල් එකේ වැරද්දකුත් දැම්මේ ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. ළමයි මූලික සටහන් පොතක වැරද්දක් වුණොත් අනිවාර්යයෙන්ම ගිණුම් දෙකටම බලපානවා. ඒකට හේතුව මූලික සටහන් පොත්වල අවසාන එකතුව තමයි පොදු ලෙජරේ ගිණුම් දෙකේ දාන්නේ. ද්විත්ව සටහන් මූල ධර්මයට. ආපසු එවුන් ජර්නල් එකතුව 15000ක් අඩුවෙන් එකතු කරලා අවසාන එකතුව අරගෙන එතන පොදු ලෙජරයට පිටපත් කළා කියලා වාක්‍යයක් ලියනවා. ඒ අගය 15000කින් අඩුවෙන් තමයි අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ද්විත්ව සටහන ආපසු එවුන් ජර්නලේ ආපසු එවුන් ගිණුම හර ඊට පස්සේ බැර වෙන්නේ ණයට විකුණනේවනේ ආපසු එවන්නේ. ණය ගැති පාලන බැර. ගිණුම් දෙකේම අඩුවෙන් සටහන් කළා. එනම් මධ්‍ය ප්‍රමාණය ආයෙත් දාන්න ඕනේ ගිණුම් දෙකටම. ඒ සටහනම තමයි. මොකද්ද? ආපසු එවුන් ගිණුම හර 15000යි. ණය ගැති පාලන ගිණුම බැර 15000. ආපසු එවුන් ගිණුම හර 15000යි. ණය ගැති පාලන බැර 15000යි. හරි? 15000. මතක තියාගන්න මේ මූලික සටහන් පොතක වැරද්දක් නම් අනිවාර්යයෙන්ම ගිණුම් දෙකටම බලපානවා කියන්නේ. මෙහෙම පැහැදිලිව නිශ්චිතව තිබුණොත් ආපසු යොමු ගිණුමේ වැරද්ද, ගෙවල් කුලී වියදම් ගිණුම. එතකොට ඒ ගිණුමේ විතරයි වැරද්ද වෙලා තියෙන්නේ. ඒතකොට ඒ ගිණුමේ නිවැරදි කරන්න අවශ්‍යයි. ගැනුම් ජර්නල් එකතුව 25000ක් වැඩියෙන් එකතු කළා. මාර කේස් එක. ඒක මොකක්ද වෙලා තියෙන්නේ එතකොට? එතකොට ගැනුම් ජර්නලේ අවසාන එකතුව ගිණුම් දෙකට දාන්න අවශ්‍යයි. ගැනුම් ගිණුම හර ණය හිමි පාලන බැර මූලික සටහන් පොත් පාඩමේදී කළේ. වැඩියෙන් දාලා ඒ ගිණුම් දෙකේම ඒවයින් අයින් කරන්න අවශ්‍යයි. ඊටමත් සරලයි. ප්‍රතිවිරුද්ධ සටහන තියන්න. අනිවාර්යයෙන්ම ණය හිමි පාලන ගිණුම හර 25000යි. ගැනුම් ගිණුම බැර 25000යි. වැඩිපුර ටික අයින් කරන්න. අනිත් පැත්ත ජර්නල් සටහන. පස්වෙනි එක ණය හිමි පාලන හර රුපියල් 25000යි. ගැනුම් ගිණුම බැර 25000යි. ළමයි මේ වැරදි ටික හරියටම අල්ලගන්න. මේක හරියටම කරගත්තොත් තමයි ඔයාලට මේ පාඩම පුළුවන් වෙන්නේ හරියට 100%. සහ MCQ ප්‍රශ්න අනිවාර්යයි. ඊට පස්සේ MCQ පේපර් එකට ලකුණු ඉහළ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි. 6 වෙනි එක. දැන් බෝඩ් එක පෙන්නුවොත් මේ තියෙන්නේ. අත්තකුරු වල මේ වගේ තිබුණාට කියලා අවුලක් නැහැ. විභාගෙදී එහෙම අත්තකුරු බලන්නේ නැහැ. මොකක්ද කියලා තියෙනවා නම් පැහැදිලිව තියෙනවා නම් කියව ගන්න පුළුවන් නම් එච්චරයි. හරි. මෙන්න මෙහෙම තියෙනවා. හරි. කොහොමද අපේ නේත්‍රාම නැද්ද? දිමුත් අවුල නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න අනිවාර්යයෙන්ම. අද මේ ඔයාලගේ ගැටලු සාකච්ඡා කරන්න තමයි මේක දවස් දාලා තියෙන්නේ. ඒ නිසා අහන්න ඕනි ප්‍රශ්න. 6 වෙනි එක. හරි. හොඳයි. 6 වෙනි එක. අත්පිට විකුණුම් 3,78,000කි 8%ක වැට් සහිත. නමුත් මෙහි වැට් ගෙවීම මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කර ඇත. අත්පිට විකුණුම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා විකුණුම් ජර්නලය තුල දාන්න. තීරු දෙකක දාන්න අවශ්‍යයි. මොකද ඔයාලා දන්නවා මුදල් ලැබීම් ජර්නලය තුල තීරු දෙකක් තියෙනවා. අත්පිට විකුණුම් සහ වැට් කියලා තීරු දෙකක් තියෙනවා. 3,78,000යි මුළු වටිනාකම මේවිලා විශ්ලේෂණ තීරු. මුළු වටිනාකම තියෙනවා 3,78,000. 108යි වැට් අනුපාතය. වෙන් කරගන්න අවශ්‍යයි. මොකද විකුණුම් ආදායම වෙන්නේ වැට් රහිත ප්‍රමාණය.
වැට් රහිත ප්‍රමාණය වට ගන්න පුළුවන් 3,78,000 කියන්නේ වැට් සහිත ප්‍රමාණය. වැට් සහිත ප්‍රමාණය කියන්නේ 108ක ප්‍රමාණය නම් 100ක් කොච්චරද කියලා බැලුවොත් වාට එනවා මෙන්න මේ අත්පිට විකුණුම් ප්‍රමාණය කොච්චරද? වැට් සහිත ප්‍රමාණය ඒකෙන් වැට් රහිත විකුණුම් කියන 350 නේ. ඒ කියන්නේ වැට් අගය අපිට එනවා 28,000. මෙයාලා මොකද්ද කරලා තියෙන්නේ ළමයි? නමුත් මෙහි වැට් ගෙවීම මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කර ඇත. මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කර ඇත. මෙහි වැට් ගෙවීම මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කරනවා. හරි. මොකද්ද වෙලා තියෙන්නේ? මේක පොදු ලෙජරේ ගිණුම් වල දාන්න අවශ්‍යයි. හරි. එතකොට මේ ඉතිරි දේවල් ටික ඔක්කොම වෙලා මේකනේ පොදු ලෙජරේට දාන්නේ මේක අනිවාර්යයෙන්ම මුදල් පාලන ගිණුමට හර වෙනවා. මුදල් පාලන ගිණුමට හර වෙනවා 378ක්. හරි. ඒ කියන්නේ මේක කොටස් කරලා දැම්මොත් 320යි 28යි. 320ක් හර වෙනවා විකුණුම් කියලා. වැට් කියලා 28ක්. මේ අදාළ ගිණුම වලට බැර වෙන්න ඕනේ. විකුණුම් ගිණුම වැට් පාලන ගිණුම. විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේ මුදල් පාලන කියලා 320ක්. වැට් පාලන ගිණුම බැර වෙන්න ඕනේ මුදල් පාලන කියලා මේ අපි කළා කලින් 28000. වැට් ගෙවීම මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කර ඇත. මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කර. එතකොට මේව ඇවුලක් නැහැ. මේකත් ගන්නට කරලා මේකත් හරියට කරලා මේකත් හරියට කරලා මුදල් පාලන ගිණුමේ පමණක් වාර්තා කිරීම. එතකොට මොකක්ද කරලා නැත්තේ? වැට් පාලන ගිණුම බැර කරලා නැහැ. දිත්ත සටහන අපිට ලියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි කරන්නේ මම හිතන්නේ ගණතුරුම් කියනකට මතක නැහැ. වැට් පාලන ගිණුම බැර වෙන්න ඕනි. හර වෙන්න ගිණුමක් නැහැ. හර වෙන්නේ අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත හර 28000යි. වැට් පාලන බැර 28000යි. මම මේක හැදෙන විදිය මම ඔයාලට කිව්වේ මූලික අවබෝධයක් ලබා දුන්නේ මූලික සටහන් පොත් ආශ්‍රයෙන්. මේ විල වැරද්ද නිවැරදි කිරීමේ ජීවන සටහන. හරි? 6 වෙනි එක. තේරුම් නැත්නම් කියන්න. තුන්වෙනි 7 වෙනි එක. ආපසු යැවුම් 2,16,000කි 8ක වැට් සහිත මෙය ණය හිමි පාලන ගිණුම හර ආපසු යැවුම් ගිණුම බැර ලෙස වාර්තා කර ඇත. මයිෂික මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. හත්වෙනි එක. මයිෂිකා මේකේ දිත්ත සටහන තමයි ආපසු නාහිමි පාලන ගිණුම හර වැට් පාලන ගිණුම බැර ආපසු යවුම් ගිණුම බැර. එතකොට මේකේ කරලා තියෙන්නේ අර වැට් අදාළ කරගන්න නැතුව නාහිමි පාලන ගිණුමට හර කරලා ආපසු යවුම් ගිණුමට බැර කරලා. එතකොට මේකේ වැට් සඳහන් වෙලා නැති නිසා ආපසු යවුම් ගිණුම හර කරන්න ඕනේ 16,000ක් වැට් පාලන ගිණුම බැර කරන්න ඕනේ 16,000. ඔව් හරියට හරි. ඒක ඔයාලට පැටලි සාගතයි නම් ඔයා මෙහෙම ලියන්න. නිවැරදි සටහන. ආපසු යවුන්නේ නේද? ආපසු යවුන්නේ ඔව්. නිවැරදි සටහන. ණය හිමි පාලන හර 216යි ආපසු යවුම් බැර 200යි වැට් පාලන බැර 16,000යි. මේක නිවැරදි සටහන. එයාලා කරලා තියෙන සටහන වැරදි සටහන.
එයාලා කරලා තියෙන සටහන. මේ කරලා තියෙන්නේ. එයාලා කරලා තියෙන්නේ ණය හිමි පාලන හර 216යි ආපසු යවුම් ගිණුම බැර 216යි. ඔයාලට පැටලී සහගතයි නම් මෙහෙම ලියන්න. නිවැරදි සටහනයි වැරදි සටහනයි. මේ ආශ්‍රයෙන් අපිට වැරදි නිවැරදි කිරීමේ සටහන තියන්න පුළුවන්. පිළිවෙලට බලාගෙන යන්න. අනිවාර්යයෙන්ම ණය හිමි පාලන හර වෙන්න ඕනේ 216ක්. අයාලා හර කිරීම කරලා දැනටම. ඒකේ අවුලක් නැහැ ඒ කියන්නේ. මේකේ අවුලක් නැහැ. දෙකටම හරි ලකුණු දෙකක් දාන්න. ඊට පස්සේ ආපසු යවුම් ගිණුම බැර වෙන්න ඕනේ 200යි. මෙයාලා බැර කළා 216යි. වැඩිපුර 16ක් බැර කළා. ඒ වැඩිපුර 16 එකෙන් අයින් කරන්න. ඒක නිවැරදි කරන්න පුළුවන්. ආපසු යවුම් ගිණුම හර 16000යි. එතකොට මේ වැරද්ද නිවැරදි වුණාම මේ දෙකටත් හරි ලකුණු දෙකක් දාන්න ඕනේ. අවුලක් නැහැ. ඊට අමතරව වැට් පාලන ගිණුම බැර වෙන්න අවශ්‍යයි 16000. අන්න ඒක කොහොම ඒක වෙන්න බෑ නිවැරදි සටහනේද? එතකොට වැට් පාලන ගිණුම බැර 16000යි. එතකොට මේකටත් හරි ලකුණක් දාන්න පුළුවන්. ඔක්කොටම හරි වැටිලා නිසා වැරදි නිවැරදි කිරීමේ දිනන සටහන හරි. අවුලක් නැහැ. අවුලක් නැහැ. මම ඉක්මනට කරා නම් හොඳයි කියලා හිතනවා මම. ඔය මේවා අවුලක් නැතුව ඇති ගොඩක් කට්ටිය. හරි. තේරෙන්නේ නැත්නම් කියන්න අනිවාර්යෙන්ම. තේරුම් නැත්නම් කියන්න. මේක ඔයාලා තනියම කරානේ ඒ නිසා අවුලක් නැහැ. ගැනුම් ගිණුම රුපියල් 10000ක් අඩුවෙන් ශේෂ පිරික්සුමට ගෙනත්. අර දැක්කද? ඔව් හරියට හරි. ශේෂ පිරික්සුමට ශේෂ පිරික්සුමට උපුටා ගනිද්දි වැරද්දක් නම් පැහැදිලි ඔන්න ඔය වගේ තියෙන්න ඕන. එහෙම නැතිව අපිට උපකල්පනය කරන්න බෑ මේක ශේෂ පිරික්සුමට උපුටා ගනිද්දි තමයි මේ වැරද්ද කියලා. උදාහරණ විදිහට අර පළවෙනි වැරදි තුන. හරි? ඒ වෙලේ ගිණුම් වල වැරදි විදිහට තමයි අපි ගන්න. මෙන්න මේ වගේ තියෙනවා නම් ඒක ශේෂ පිරික්සුමට බලපාන. උපුටා ගනිද්දි වෙන වැරද්ද. ගැනුම් ගිණුම 10000ක් අඩුවෙන් ශේෂ පිරික්සුමට ගෙන යනවා. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. ඕකේ පියවීමේ සටහන එද්දි නම් මේ කියන්නේ ශේෂ පිරික්සුමට තමයි ශේෂ පිරික්සුමට හර වෙන්න ඕන. ශේෂ පිරික්සුමට අඩුවෙන් 10000ක් හර වෙලා නම් 10000ක් අඩුවෙන් හර වෙලා නම් අනිවාර්යයෙන්ම ඒ අඩු ප්‍රමාණය ශේෂ පිරික්සුම අනිවාර්යයෙන්ම හර විය යුතුයි. එතකොට මේ වැරද්ද නිවැරදි කිරීමේ ජර්නල් සටහන අපිට තියන්න පුළුවන්. 8 වෙනි එක ශේෂ පිරික්සුම හර 10000යිද? ශේෂ පිරික්සුම හර 10000යි. අවිනිශ්චිත ගිණුම මේ ශේෂ පිරික්සුම කියලා අපි ලියන්නේ නැහැ. අපි තිප්පේලියක් තිබ්බාම අපි එහෙම නැත්නම් මොකුත් නොලිය කියත් අවුලක් නැහැ. අවිනිශ්චිත ගිණුම බැල. දැනලා. හරි? හරි. ඔන්න ඔය ආකාරයට තමයි දාන්නේ. ඔය Facebook එකේ තිබුණ නියම කතාවක්. දැන් අපේ ගිණුම් පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම ආදායම් වියදම් වත්කම් වගකීම් හිමිකම් කියලා. ආදායම් වියදම් ගිණුම් හරියට කොල්ල වගේ කියලා තියෙනවා. කොල්ල වගේ. මොකද ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒක එතනින් ක්ලෝස් කරලා දානවා. කෙලින්ම ලාභ ගිණුමට කපා හරිනවා. පියවීමේ සටහන තියන්නේ ආදායම් වියදම් ගිණුම් වලට. නමුත් වත්කම් වගකීම් සහ හිමිකම් ගිණුම් හරියට ගෑල් ළමයි වගේ. වලියක් ගියාට පස්සේ ඒක මොකද්ද කරන්නේ? ඉදිරියට ගෙනියනවා. කපා හරින්නේ නැහැ. ඉදිරියට ගෙනියනවා. ඒ වගේ ශේෂ ඉදිරියට ගෙනියනවා. පියවීමේ සටහන් තියන්නේ නැහැ. ආදායම් වියදම් ගිණුම් අන්න ඒ වගේ තමයි ඒක ඔයාට නිකන් කිව්වෙම මතක් වුණ නිසා වත්කම් කියන්නේ ආදායම් වියදම් වලට පියවීමේ සටහන් තියෙනවා. අර නිකන් කොල්ල වගේ. කොල්ල වලියක් ගියාට පස්සේ එතනින් ඉවරයි. අර කට්ටිය එහෙම නැහැ. ඉදිරියට ගෙනියනවා. හරි. අපි බලමු ඊට පස්සේ ගැනුම් ගිණුම. ඔව්. හරියට හරි. ශේෂ පිරික්සුමට ගෙන ඇත්ත
ලද වට්ටම් ගිණුම 10000ක් වැඩියෙන් ශේෂ පිරික්සුමට ගෙනයන. ලද වට්ටම් වල අපි පියවීමේ සටහන් තිබ්බහම මේක බැර ශේෂයක් විදිහට තමයි ශේෂ පිරික්සුමට යන්නේ. වැඩියෙන් ගිහිල්ලා වැඩියෙන් බැරට ගිහිල්ලා කියන්නේ ශේෂ පිරික්සුමේ බැර වැඩි 10000. ඒක අයින් කරන්න ඕනේ එතනින්. ඒ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ශේෂ පිරික්සුම හර 10000යි. හර එකේ 10000යි. 10000යි. අවිනිශ්චිත ගිණුම බැර 10000. අවිනිශ්චිත ගිණුම බැර 10000. කරලා තියෙන වැරද්ද මොකක්ද බලන්න. ඒ වැරද්ද නිවැරදි කරන්න කියන්නේ. 10 වෙනි එක. විකුණුම් ගිණුම 6000ක් වැඩියෙන් ශේෂ පිරික්සුමට ගෙන යන. විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. ඒවට පියවීමේ සටහන් තියන්නේ. පියවීමේ සටහන් තියන්නේ. ඔව්. පියවීමේ සටහන් තියන්නේ. තමයි මැසේජ් දාන්න උත්තර. විකුණුම් ගිණුමේ සාමාන්‍යයෙන් බැර පියවීමේ සටහන බැරට තමයි එන්නේ. එතකොට අපි ඒක බැර තමයි ශේෂ පිරික්සුමට එන්නේ. ඒක වැඩියෙන් ශේෂ පිරික්සුමට බැරට ගිහිල්ලා කියන්නේ ශේෂ පිරික්සුමේ බැර වැඩි 6000ක් වැඩි. ඒක එතනින් අයින් කරන්න ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම තිප්පේලිය ශේෂ පිරික්සුම හර දැන් මේක 10000යිද නෑ 6000යි. ඔව් ශේෂ පිරික්සුම හර 6000යි අවිනිශ්චිත ගිණුම බැර 6000යි. තිප්පේලිය හර 6000යි අවිනිශ්චිත ගිණුම බැර 6000යි. 6000යි. 6000. හරියට හරි. දිමුත් බලමු අපි ඔයා දාලා තියෙනවා 10 වෙනි එක. විකුණුම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. විකුණුම් ගිණුම නෙවෙයි එතන අපි ඒක ශේෂ පිරික්සුම හර වෙන්න ඕනේ නේද? දිමුත් මෙතන ශේෂ පිරික්සුමට වෙන්නේ. ශේෂ පිරික්සුම තමයි හර වෙන්නේ. ශේෂ පිරික්සුම හර අවිනිශ්චිත ගිණුම බැර. හරි? හරි නේද දිමුත්? හරි. ළමයි මතක තියාගන්න 11 12 ඇවිල්ලා පෞද්ගලික ලෙජරේ විජේට විකුණන ලද ගිණුම රුපියල් 15000ක භාණ්ඩ වැරදීමකින් සරත්ගේ ගිණුමට හර කරනවා. රසිකගෙන් ගන්නා ලද භාණ්ඩ වැරදීමකින් ටානියාගේ ගිණුමට බැර කරනවා. හරි. ඒව ඇවිල්ලා පෞද්ගලික ලෙජරේ වැරදි. නිවැරදි කිරීමට පොදු ජර්නලය තුල සටහන් තබන්නේ නැහැ අපි. සටහන් තබන්නේ. මම වොයිස් එකක් දැම්මා. ලෙජරේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. පෞද්ගලික ලෙජරේ සහ පොදු ලෙජරේ. අපි ඉදිරියට ඉගෙන ගන්නවා මේවා. ප්‍රධාන වශයෙන්ම ණයගැතියන් සහ ණය හිමියන්ට අදාළ පෞද්ගලික ගිණුම් තමයි මේ පෞද්ගලික ලෙජරේ තියෙන්නේ. එක් ණයගැතියන්ගේ නමින් තියෙන. පොදු ලෙජරේ තියෙන්නේ මේ ණයගැති ගිණුම් රාශියක් වෙනුවෙන් නියෝජනය කරන තනි ගිණුමක්. ණයගැති පාලන ගිණුම. මේ ණය හිමි පාලන ගිණුම් රාශියක් වෙනුවෙන් නියෝජනය කරන තනි ගිණුමක්. ණය හිමි පාලන ගිණුම. ඉතින් අපි මේ පෞද්ගලික ලෙජරේ වැරදි නිවැරදි කිරීමට පොදු ජර්නලය තුල සටහන් තබන්නේ. අපි සටහන් තබන්නේ මෙන්න මේ පොදු ලෙජරේ වැරදි විතරයි. ඒකට හේතුවකුත් තියෙනවා. අපි ඉදිරියේදී තමයි මේවා ඉගෙන ගන්න ළමයි. මේ පෞද්ගලික ලෙජරේ අපි දිත්ත සටහන් ක්‍රමයට අපි ගිණුම් තබන්නේ නැහැ. හරි. එතන තනි සටහන් ක්‍රම එක පැත්තක විතරයි දාන්නේ. පාලන ගිණුම් වලට බලපාන ඒ කියන්නේ ණයගැති පෞද්ගලික ගිණුම් වලට බලපාන ගිණුම් විතරයි දාන්නේ. නැතුව ඒ පෞද්ගලික ලෙජරේ තුල විකුණුම් ගිණුම්, මුදල් පාලන ගිණුම්, ඒ වගේ ගිණුම් නැහැ. එතන තියෙන්නේ ඒ පෞද්ගලික ගිණුම් එක සටහනයි අපි දාන්නේ. ඕවා නිවැරදි කරන්නේ නැහැ. මේවා සිහිවටන ගිණුම්. හරි. ඒ නිසා මේවා නිවැරදි කරන්නේ නැහැ අපි. ඒ නිසා එතන ඔයාලා වාක්‍යයක් ලියා ගන්න. මෙන්න මේ දෙකට අදාළව පෞද්ගලික ලෙජරේ
පෞද්ගලික ලෙජරේ වැරදි පෞද්ගලික ලෙජරේ වැරදි නිවැරදි කිරීමේ සටහන් පෞද්ගලික ලෙජරේ සිදුවන වැරදි නිවැරදි කිරීමේ සටහන් පොදු ජර්නලය තුල පොදු ජර්නලය තුල පොදු ජර්නලය තුල තැබීමක් සිදු නොවේ. තැබීමක් සිදු නොවේ කියන්නේ ඒවා නිවැරදි කරන්නේ නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. හරි? මේ මුන්ගේ නම් වලින් තියෙන්නේ. පාලන කිරුම් වල වැරද්දක් නෙවෙයි. මේක අපි ඉදිරියට ඉගෙන ගන්නවා ළමයි 6 වෙනි පාඩමේදී බය වෙන්න එපා. ඔය පෞද්ගලික ලෙජරේ ගැන ගැඹුරින් අත්දැකීම. මම වොයිස් එකක් දැම්ම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා බලන්න තියෙක. රසිකගෙන් ගන්නා ලද ආයකාරී මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුව දැන් මේකෙම ළමයි බැරි වෙලාවක් තිබුණා රසිකගෙන් ගන්නා ලද 45000ක බාණ්ඩ වැරදීමකින් ණය හිමි පාලන ගිණුමට හර කර ඇත. අන්න ඒ වගේ සටහනක් දුන්නා නම් අපි ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. මොකද ඒක පාලන ගිණුමේ වැරද්දක්. එහෙම දුන්නොත් අපි නිවැරදි කරන්න ඕනේ. නමුත් ඒක ඇවිල්ලා මේ පෞද්ගලික ගිණුම් දෙක ඒක කිසිම අදාළක් නැහැ. අපි අදාළ කරගන්න. දහතුන මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුව 15000ක් අඩුවෙන් එකතු කර ඇත. මේ පාලන ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත. ඒවල මුලින්ම තේරුම් ගන්න ඕනේ මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් කියන්නේ මොනවද කියලා. මුදල් ගෙවීම් ජර්නලයට අපි දාන්නේ ලද වට්ටම්නේ. මොකද ණයමියන්ට මුදල් ගෙවීමේදී අපිට ලැබෙන වට්ටම්නේ ලැබෙන්නේ ලද වට්ටම්නේ එතන. එතකොට තේරුම් ගන්න ඕනේ ඔක ලද වට්ටම් ගැන තමයි කියන්නේ කියලා. හරි? ලද වට්ටම් ඒවත් හරි निराකරණය කරගන්න තමයි ඔහම දෙන්නේ ලද වට්ටම්. මේ පාලන ගිණුමේ නිවැරදිව සටහන් කරනවා. පාලන ගිණුමක් කියන්නේ අර ගිණුම් රාශියක් නියෝජනය කරන්න තියෙන තනි ගිණුමක්නේ. එතකොට ඔක පාලන ගිණුම කියලා උතනින් අදහස් වෙන්නේ ණය හිමි පාලන ගිණුමේ. මොකද්ද? ලද වට්ටම් තීරුවේ අවසාන එකතුව පොදු ලෙජරයට වාර්තා කිරීමේ ජර්නල් සටහන. මුලින්ම ඉගෙන ගන්න. ණය හිමි පාලන ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. ණය හිමි පාලන හර ලද වට්ටම් බැර. මේ ණය හිමි පාලන ගිණුමට හර කිරීම කරලා නිවැරදි. ලද වට්ටම් බැර කරලා නැහැ. දීප්ත සටහන. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. අවිනිශ්චිත ගිණුම හර රුපියල් 15000යි. ලද වට්ටම් ගිණුම බැර 15000. අවිනිශ්චිත හර 15000යි. ලද වට්ටම් බැර 15000යි. දේශී මේක ඔයාලා කරලා තියෙන නිසා තමයි මම මේ කාලයක් දෙන්නේ නැත්තේ මම කියවන්නේ නැහැ ඉක්මනට. මුදල් ලැබීම් ජර්නලයේ වට්ටම් තීරුව. ඒ කියන්නේ දුන් වට්ටම්. ණයගැතියන්ගේ සල්ලි ලැබෙද්දී අපි යාට වට්ටම් දෙන එකක් නේ කරන්නේ. දුන් වට්ටම්. 5000ක් අඩුවෙන් එකතු කරලා මේ පාලන ගිණුමේ නිවැරදි සටහන. දුන් වට්ටම් හර ණයගැති පාලන ගිණුම බැර. ඕකනේ දිත්ත සටහන. මේ පාලන ගිණුමේ නිවැරදි සටහන් කළා. ඒතකොට පාලන ගිණුමේ අවුලක් නැහැ. පාලන ගිණුම බැර කිරීම නිවැරදිව කරලා. නමුත් දුන් වට්ටම් හර කරලා නැහැ. 5000ක් අඩුවෙන් තමයි හර කරලා. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. දුන් වට්ටම් හර රුපියල් 5000යි. අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 5000යි. රුපියල් 5000යි. දුන් වට්ටම් හර රුපියල් 5000යි. අවිනිශ්චිත බැර රුපියල් 5000යි. රුපියල් 5000යි. රුපියල් 5000යි. 14. හරිනේ? පහළ මේකත් අර මේ ඩැනියල් විටෝරිගේ ව්‍යාපාරික අදාළ එක මම කොපි පේස්ට් කරලා දැම්මේ. නමුත්
මෙතෙන්දී අපිට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ විකුණලා හම්බෙච්ච මුදල කීයක්ද කියලා. අතන තිබුණේ නැහනේ අපිට ඒක හොයාගන්න බෑ. නමුත් මෙතන තියෙනවා පොත් අගය 21600. පොත් අගය කියන්නේ ධාරණ අගය. ඒ කියන්නේ පිරිවෙන් සමුච්චිත ෂේ. පිරිවෙන් ෂේ ටික අඩු කරලා එන. ඒ සුද්ධගේ ධාරණ අගය තමයි පොත් අගය කියන්නේ. ඒ ධාරණ අගය 21600ක වත්කමක් 25000ට විකුණනවා. කියන අපිට ලාභයක් ඇතිව තමයි ඔක විකුණන්නේ කියලා උතනින් අදහස් වෙන්නේ. කාර්යාල උපකරණ. විකුණා ඩේවිඩ්ට විකුණා ලද මුදල් පාලන ගිණුමේ නිවැරදිව සටහන් කරත් වැරදීමකින් විකුණුම් ගිණුම බැර කර ඇත. තමයි ඔක ඉගෙන ගන්න ඉස්සරහට මම කලින් කිව්වා. ඔතන වත්කම් ඉවත් කිරීමක් සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ වත්කම් ඉවත් කරද්දී ජර්නල් සටහන් කීපයක් තියෙනවා. ඒක එකපාරටම ඔයාලට කියලා දෙන්න බෑ. නමුත් මම මෙතෙන්දී ජර්නල් සටහන් දෙකක් විතරක් ඔයාලට කියන්නම්. මුලින්ම වෙන්නේ පළවෙනි එක ඒ වත්කමේ පිරිවැය ඉවත් කරන එක. පිරිවැය ඉවත් කිරීමක් දැන් මෙතන ඕනේ නැහැනේ. කෙලින්ම ධාරණගේ දීලා තියෙනවා. ඒ ධාරණගේ ඉවත් කිරීම. ධාරණගේ ඉවත් කිරීම තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. ධාරණගේ ඉවත් කිරීම. මොකද මේ කාර්යාල උපකරණ තවදුරටත් අපේ ව්‍යාපාරේ නෑනේ. අපේ ව්‍යාපාරේ නෑ ඒක තවදුරටත්. ඒ කියන්නේ ව්‍යාපාරේ පොත් වලින් ඒක අයින් කරන්න අවශ්‍යයි. 21600. ඒක අයින් කරනවා කියන්නේ අනිවාර්යෙන් මේ වත්කම් ගිණුම. කාර්යාල උපකරණ කියමු. කාර්යාල උපකරණ ගිණුම ඒකේ අයින් වෙන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුම බැර වෙන්න අවශ්‍යයි. කාර්යාල උපකරණ ගිණුමෙන් අයින් වෙනවා කියන්නේ කාර්යාල උපකරණ ගිණුම බැර වෙනවා 21600. මේක හර වෙන්නේ తాවකාලික ගිණුමක් වන ඉවත් කිරීම ගිණුම. ඉවත් කිරීම ගිණුම හර වෙනවා 21600. 21600. ඔක තමයි ධාරණගේ ඉවත්. වත්කමෙන් ඒක අයින් කරනවා. පොත් වලින් අයින් කරනවා. කාර්යාල උපකරණ ගිණුමෙන් අයින් කරනවා. අයින් කරනකොට බැර වෙනවා හර වෙන්නේ ඉවත් කිරීම ගිණුම. දෙවෙනියට අපි මුදල් ලැබීම සටහන් කරනවා. මුදල් ලැබීම සටහන් කරනවා. ලාච්චුවට සල්ලි එනවා අනිවාර්යෙන්ම. ලාච්චුවට සල්ලි එනවා නම් ඒක මුදල් ලැබීම් ජර්නලය තුල තමයි අපි වාර්තා කරන්නේ. ඒ තුලින් පොදු ලෙජරේ අපි මුලින්ම ඒක හර කරන්නේ ප්‍රධානම. ලාච්චුවට සල්ලි එනවා නම් මුදල් පාලන ගිණුම හර වෙනවා. මුදල් පාලන ගිණුම හර වෙනවා. 25000ට විකුණන්නේ 25000. මේක බැර වෙන්නේ අර తాවකාලික ගිණුම වෙන ඉවත් කිරීම ගිණුම. මේවා හරියටම ඉගෙන ගන්න ඉස්සරහට ළමයි. එහෙනම් මම මේ ගැළපෙන්න දාලා යන්න බැරි නිසා මේක කියන්න අවශ්‍ය නිසා මම තමයි කියන්නේ. මේක බැර වෙන්නේ ඉවත් කිරීම ගිණුම. 25000. මේක 2023 A level කරන කට්ටියට නම් බර වැඩි. සහ 2022 මේවා තාම යන්තම් අහුලා තියෙනවා. කියන්නේ හරියටම තාම ඉගෙනගෙන නැහැ මේ පිළිබඳව. අපි ඉදිරියේදී කරන්න පාඩම්. මොකද්ද මෙයාලා කරලා තියෙන්නේ? මේක නිවැරදිව කරලා. මෙතන අවුලක් කිව්වේ නැහැනේ. මේකේ අවුලක් කිව්වේ නැහැ. එතන සඳහනක් නැහැ. කියන්නේ මේක නිවැරදිව කරලා. එයාලා කරලා තියෙන්නේ මේ මුදල් ලැබීම එයාලා කරලා තියෙන්නේ. වැරදියට කරලා තියෙන්නේ මොකද්ද? එයාලා කරලා තියෙන දේ කියලා මම කියන්නම්කෝ. කරලා තියෙන දේ. මේ මුදල් ලැබීම මුදල් පාලන ගිණුම හර කරලා මුදල් පාලන ගිණුම හර කරලා එයාලා බැර කරලා තියෙන්නේ ඉවත් කිරීම ගිණුම නෙවෙයි. එයාලා බැර කරලා තියෙන්නේ විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම බැර කරනවා. මෙහෙමනේ කරලා තියෙන්නේ. ඒ කියන්නේ එතන පැහැදිලි මේකේ අවුලක් නැහැ කියලා. මේක හරියට කරලා. නමුත් මුදල් ලැබීම කරලා තියෙන්නේ මේ විදිහට.
වැරද්ද නිවැරදි කරන්න අවශ්‍ය. අනිවාර්යයෙන්ම මුදල් පාලන බිම හර වෙන්න ඕනේ. ඒකේ යාලා කළා. එතකොට මේකේ අවුලක් නැහැ. මේකේ අවුලක් නැහැ. මේකටත් හරි ලකුණු දෙකක් දාන්න. ඉවත් කිරීමේ ගිණුම බැර වෙන්න ඕනේ. යාලා බැර කරලා තියෙන්නේ විකුණුම් ගිණුම. විකුණුම් ගිණුමට බැර කරපු එක වැරදි. ඒක එතනින් අයින් කරන්න. අනිවාර්යයෙන්ම විකුණුම් ගිණුම හර වැරදි නිවැරදි කිරීමේ විද්‍යාත්මක විකුණුම් ගිණුම හර 25000යි. ඒක බැර වෙන්න ඕනි. ඇත්තටම ගත්තොත් බැර වෙන්න ඕනි ඉවත් කිරීමේ ගිණුම. ඉවත් කිරීම ගිණුම. බැර 25000. මේක තමයි වැරදි නිවැරදි කිරීමේ ජීවනසාර. මෙහෙම කරා නම් මේ දෙකටත් හරි ලකුණු දෙකක් දාන්න. ඉවත් කිරීමේ ගිණුම බැර කිරීම කරලා විකුණුම් ගිණුම බැර කිරීම එතනින් අයින් කරනවා. ඒ කියන්නේ විකුණුම් ගිණුම හර කිරීමත් කරා. ඒකත් තමයි. ඔක්කොටම හරි වැටලා කියන්නේ වැරද්ද නිවැරදි කිරීමත් එකක් ගන්නට වෙලා. අවුලක් නැහැ. අවුලක් නැහැ. අවුලක්. ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම අහන්න. මේ ඉස්සරහට පැහැදිලි කිරීම ටිකක් කරන්න අවශ්‍යයි. ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම අහන්න. තේරුම් නැත්නම් පවණි අහන්න. ඔය නේත්‍ර එහෙම නැද්ද? ඔව්. මම කාර්යාල උපකරණ වලට බැර කරලා තිබ්බේ. දිනුත්. කාර්යාල උපකරණ ගිණුම බැර කිරීම යාලා කළා නිවැරදිවම. මෙයාලා මුදල් ලැබීම තමයි අවුල් සටහන් කරලා තියෙන්නේ. මේ මුදල් ලැබීම කාර්යාල උපකරණ ගිණුමට බැර කරන්න බෑ. ඒක බැර කරන්නේ ඉවත් කිරීමේ ගිණුම. මේ ඉවත් කිරීමේ ගිණුමේ හරහා තමයි ඉවත් කිරීමෙන් ලාභයක්ද අලාභයක්ද ලැබුණේ කියලා හොයාගන්නේ. දැන් ප්‍රධාන වශයෙන්ම 21600ක් හර වෙලා තියෙනවා. පළවෙනි සටහනට අනුව ඉවත් කිරීම ගිණුම හර වෙලා තියෙනවා කාර්යාල උපකරණ කියලා 21600. මුදල් ලැබීම තුලින් මේ මුදල් ලැබීම 25000ක් මුදල් පාලන කියලා බැර වෙලා තියෙනවා. දැන් මේ ගිණුම තුලනේ කරොත් 25000යි 25000යි 3400ක වෙනසක් වෙනවා. ඔන්නෝක තමයි මේකේ කරන්න ඕනේ. මේක ඇවිල්ලා පියවීමේ සටහනක් තමයි මෙතන කියන්නේ. මේකේ පියවීමේ සටහන තමයි ඉවත් කිරීමේ ගිණුම හර ලාභ අලාභ ගිණුම බැර. ලාභ අලාභ ගිණුම බැර. ලාභ අලාභ ගිණුම බැර වෙනවා කියන්නේ ඒක අපේ ආදායම. හරි? ආදායම. ඒ කියන්නේ වෙනත් ආදායම් වල දානවා උපකරණ ඉවත් කිරීමේ ලාභය කියලා. මේක ඇවිල්ලා ඒක මේකෙන් මේ ගිණුමෙන් තමයි අපි ලාභය අලාභය ගණනය කරන්නේ. අදිස්සියම මේක බැර පැත්තට මේ වෙනස ආවනම් එතකොට තියෙන්නේ අලාභය. එතකොට ලාභ ලාභ ගිණුම හරණය වෙන්නේ. එතකොට අලාභය. දිනුත් හරි නේද ඒක? ඉවත් කිමේ අපි ඉදිරියේදී කරගන්න පාඩම් හරි. හරි. ක්ලාසික මායිෂිකා දානවා ඉවත් කිරීමේ ගිණුම වෙනුවට කාර්යාල උපකරණ විකුණුම් ගිණුම බැර කියලා තිබුණොත් වැරදිද? අවුලක් නැහැ. කාර්යාල උපකරණ විකුණුම් ගිණුම කාර්යාල උපකරණ ඉවත් කිරීමේ ගිණුම එකම නම. අවුලක් නැහැ. කාර්යාල උපකරණ විකුණුම් ගිණුම විකුණනවා ඉවත් කරනවා එකම අදහසනේ. කාර්යාල උපකරණ විකුණුම් ගිණුම කියලා දැම්මත් අවුලක් නැහැ. ඉවත් කිරීමේ ගිණුම අවුලක්. හරි. එතන වැරද්දක් නැහැ. කොහොමත් එකයි. 16 අන්න ආරම්භක තොග කේස් ටික. ආරම්භක තොග කේස් ටික. ඕක හරියට මල්ල ගන්න ළමයි මම පේපර් එක දෙද්දි අනිවාර්යයෙන්ම ඕවා එක තමයි මම දෙන්නේ ඔයාලට ඔන්ලයින් මයි කරන්න තියෙන පේපර් එක. ඒ නිසා ඔය ගැටලු හරියට निराකරණය කරගන්න. ආරම්භක තොගේ සම්බන්ධයෙන් ගැටලු. එදා තේරුම් නැත්නම් අහගෙන ඉන්න ආරම්භක තොගේ. ආරම්භක තොගේ. මායිෂික හරිනේ? ආරම්භක තොගේ.
මේ තමයි අපේ ගිණුම් කාලච්ඡේදය. 24 සිට 21 3.32 මේක තමයි ගිණුම් කාලච්ඡේදය. ආරම්භක තොගය කියන්නේ මෙන්න මෙදාට තියෙන තොගය. මෙන්න මෙදාට තියෙන තොගය තමයි ආරම්භක තොගය. ආරම්භක තොගය. ඔව්. සෝදින දාලා තියෙනවා ආන්සර් එක හොඳයි. අපි බලමු. ආරම්භක තොගය 50000කින් අධිතක්සේරු වෙලා. අධිතක්සේරු වෙලා කියන එකෙන් අදහස් වෙන්නේ වැඩියෙන් ගණනය කරනවා. ආරම්භක තොගය 50000ක් වැඩි. ළමයි ඉතින් මේක යන තැන් දෙක මොකක්ද කියලා තේරුම් ගන්න එපා. මේක යන තැන් දෙක. අංක 1 තමයි ආරම්භක තොගය කියන්නේ. ආරම්භක තොගය කියන්නේ මේ අවුරුද්දේ ආරම්භක තොගය. ඒක අනිවාර්යයෙන්ම අපේ ගිණුම් කාලච්ඡේදයේ ලාභයට බලපානවා. මේ වැරද්ද නිසා. ඒකට හේතුව අපි ආරම්භක තොගය අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. ආරම්භක තොගය දාන්නේ අපි විකුණුම් පිරිවැය යටතේ. මේ විල ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය යටතේ මුලින්ම අපි පටන් ගන්නේ ආරම්භක තොගය. ආරම්භක තොගය. මේක 50000ක් වැඩි. 50000ක් වැඩි. ආරම්භක තොගය 50000කින් වැඩි කියන්නේ එතනින් අදහස් වෙන්නේ විකුණුම් පිරිවැයත් 50000කින් වැඩි කියන එක. මොකද මෙතන ධනාගයක් විදිහට නෙදියේ. ආරම්භක තොගය වැඩි වෙන්න විකුණුම් පිරිවැයත් වැඩි වෙනවා. එතකොට ආරම්භක තොගය වැඩි කියන්නේ මෙතනට එන විකුණුම් පිරිවැයත් 50000කින් වැඩි. 50000කින් වැඩි. එතකොට අපි ගණනය කරන ලාභය විකුණන භාණ්ඩවල පිරිවැය වැඩි වෙන්න පිරිවැය වැඩි වෙන්න අපේ දල ලාභය අඩු වීමක් සිදු වෙනවා. ඒ දල ලාභයට වන බලපෑම අපිට ගන්න පුළුවන්. දල ලාභය 50000කින් අඩුයි. 50000කින් අඩුවේ 50000කින් අඩුයි. පැහැදිලිද? ඒක බලපාන තැන් හරියට මේක බලා ගන්න. මේක 50000කින් වැඩි වෙද්දී විකුණුම් පිරිවැය වැඩි වෙනවා. මෙතන ධනාගයක් තියෙනවා. විකුණුම් පිරිවැය 50000කින් වැඩි වෙනවා. ඒක වැඩි වෙන්න පිරිවැය වැඩි වෙන්න දල ලාභය අඩු වෙනවා. උපරිම 50000කින් අඩු වෙනවා. දල ලාභය අඩු වීම තුලින් අපේ කාලච්ඡේදයේ සුද්ධ ලාභයක් 50000කින් අඩු වීමක් සිදු වෙනවා. ඒකට අපි එක තැනක් හොයාගත්තා. එකක් තමයි වර්තමානයේදී ලාභය 50000කින් අඩුවේ 50000කින් අඩුවේ. ඒක වර්තමානයේදී. හරිද? මේක වර්තමානයේදී වෙන කේස් ටික. පැහැදිලි නැත්නම් කියන්න. ඔව්. වන්දවාගත් තිපේ ගිණුමට දැම්මත් අවුලක් නැහැ. වන්දවාගත් තිපේ. අනිත් තැන මේක බලපාන අනිත් තැන තමයි මතක තියාගන්න. අපේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක තොගය කියන්නේ කලින් කාලච්ඡේදය. ඒ කියන්නේ මෙන්න මේ කලින් ගිණුම් කාලච්ඡේදය ගත්තොත් 2019 3.31 සිට 24 ප්‍රසිද්ධ ගිණුම් කාලච්ඡේදය අපේ 3.1 ඉඳන් 3.31 ඉඳන් 4.1 4.1 ඉඳන් 3.31 වෙනකල් තමයි අපේ ගිණුම් කාලච්ඡේදය වෙන්නේ. එතකොට මේ කලින් ගිණුම් කාලච්ඡේදයේ මේක ඇවිල්ලා අවසන් තොගය. අවසන් තොගය. කලින් කාලච්ඡේදය ගත්තොත් එතකොට යාමට බලපානවා. එතකොට අවසන් තොගයේ වැරදි අගයක් තමයි යාලා දාලා තියෙන්නේ. අවසන් තොගය 50000කින් වැඩි. ඒ කියන්නේ අවසන් තොගය මෙතන වරහන් ඇතුලේ නේ තියෙන්නේ. ඒක 50000කින් වැඩි කියන්නේ විකුණුම් පිරිවැය මොකක්ද වෙන්නේ? මෙතන වරහන් ඇතුලේ තියෙන අගයක් නේ වැඩි වෙන්නේ. වරහන් ඇතුලේ තියෙන අගය වැඩි වෙනවා. ඒ කියන්නේ අවසන් තොගය වැඩි වෙන්න විකුණුම් පිරිවැය අඩු වීමක් සිදු වෙනවා. ඒතර විකුණුම් පිරිවැය අඩු වෙනවා උපරිම
50000කින් මේ වැරද්ද නිසා පෙර කාලච්ඡේදයේ 50000කින් වැඩි වේ. අඩු වේ. 50000කින් අඩු වේ. විකුණුම් පිරිවේ අඩු වෙනවා කියන්නේ අපි විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරලා හොයන දල ලාභය. මොකද්ද වෙන්නේ? විකුණුම් පිරිවේ අඩු වෙන්න දල ලාභය වැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට 50000කින් දල ලාභය වැඩි වේ. දල ලාභය වැඩි වෙනවා කියන්නේ අවසානයේට අපි උත්තරේ ගන්න සුද්ධ ලාභය වැඩි වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක පෙර කාලච්ඡේදයේ ලාභයට බලපාලා තියෙනවා. පෙර කාලච්ඡේදයේ මේ වැරද්ද නිසා පෙර කාලච්ඡේදයේ ලාභය 50000කින් වැඩි වීමක් සිද්ධ වෙනවා. මේ වැරද්ද නිසා 50000කින් වැඩි වීමක් සිද්ධ වෙනවා පෙර කාලච්ඡේදයේ ලාභය. ඔන්න ඔක තමයි කතන්දරය. දැන් මොකද්ද කරන්න ඕනි? මේ බලපෑම් දෙකම අයින් කරන්න අවශ්‍යයි. මේ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. කොහොමද නිවැරදි කරන්නේ? මුලින්ම ගත්තොත් පෙර කාලච්ඡේදයේ ලාභය නිවැරදි කරන්න අවශ්‍යයි. එතකොට වාට ඒකෙතන ආදායම් ප්‍රකාශය කියලා එහෙම මොකුත් සිද්ධ වෙන්නේ නැහැ නේද? පෙර කාලච්ඡේදයේ ලාභය එකතු වෙලා තියෙන්නේ අපේ දැන් ගත්තොත් හිමිකමට එකතු වෙලා තියෙන්නේ. ඔක හරියටම කිව්වොත් රඳවාගත් තිපෙයුම් වල තමයි තියෙන්නේ ඔක. එහෙම නැතුනොත් ප්‍රාග්ධනය කියලා ගන්න පුළුවන්. හරි? ප්‍රාග්ධනය කියලා තියෙන්නේ ඔය අර ලාභ ටිකත් එකතු වෙලා යනගේ තමයි තියෙන්නේ. එතකොට එතන වැඩි ඒ අගය ප්‍රාග්ධන ගිණුමට බැර වෙලා තියෙන අගේ වැඩි. රඳවාගත් තිපෙයුම් වලට බැර වෙලා තියෙන අගේ වැඩි 50000. මේ 50000 එතනින් අයින් කරන්න අවශ්‍යයි. අනිවාර්යෙන්ම එතකොට රඳවාගත් තිපෙයුම් නැත්තම් අපිට ප්‍රාග්ධන ගිණුම හර කරන්න පුළුවන් 50000 පෙර කාලච්ඡේදයේ බලපෑම අයින් කරලා. රඳවාගත් තිපෙයුම් ගිණුම හර 50000යි. හරි මම මේ ටියුට් එකේම තියෙන පොඩ්ඩක් ගැටලුකාරී ටික තමයි කරන්නේ. හරි ඒ නිසා හරියට අහගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙනවා. රඳවාගත් තිපෙයුම් ගිණුමට හර කළත් අවුලක් නැහැ. ප්‍රාග්ධන ගිණුමට හර කළා අවුලක් නැහැ. ඇයි හර කරන්නේ? මොකද රඳවාගත් තිපෙයුම් වල ප්‍රාග්ධන ගිණුම් වල බැරශේෂ තියෙනවා. එතකොට වැඩිපුර බැර වෙලා කියන්නේ ඒකෙන් අයින් කරන්න නම් හර වෙන්න ඕන. ඒක හරි. ඒක නිවැරදි. එතකොට මේක පෙර කාලච්ඡේදයේ බලපෑම අපි ෂේප් දැන් අවුලක් නැහැ. දැන් වර්තමාන ලාභයටත් බලපන්. 50000කින් අඩුවීමක්. ළමයි ඔක හරියටම අපි කිව්වොත් ඔක ගලපන්නේ විකුණුම් පිරිවැය තමයි අපි නිවැරදි කරන්න අවශ්‍ය. දැන් මේ කාලච්ඡේදයේ ලාභය කියලා කිව්වට ඔක ඇත්තටම ආරම්භක තොගේ තියෙන්නේ විකුණුම් පිරිවැයට තියෙන්නේ. විකුණුම් පිරිවැයට තමයි ආරම්භක තොගේ තියෙන්නේ. අපේ ගිණුම් කාලච්ඡේදය තුල. මේ ගිණුම් කාලච්ඡේදය විකුණුම් පිරිවැයට එකතු කිරීමක් විදිහට තමයි තියෙන්නේ. විකුණුම් පිරිවැයෙන් ඒක අයින් කරන්න අවශ්‍යයි. මොකද වැඩි වර්තමාන ලාභය 50000කින් අඩුවීමක් සිද්ධ වෙනවා ඒ තුලින්. විකුණුම් පිරිවැයෙන් ඔයා ඒක අයින් කරන්න අවශ්‍යයි. වැඩිපුර තියෙන ටික, වැඩිපුර හර වෙලා තියෙන ටික අයින් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ විකුණුම් පිරිවැය, ඒ කියන්නේ වියදම් වලින් ප්‍රධානතම වියදම. එතකොට මේක බැර වෙන්නේ තමයි විකුණුම් පිරිවැය ගිණුම. විකුණුම් පිරිවැය බැර කරන්න පුළුවන් 50000. හරි. ඇයි බැර කළේ කියලා කවුරු හරි කිව්වොත් ඔයා කියන්න. මොකද විකුණුම් පිරිවැයට හර කිරීමක් තමයි අපි කරන්නේ. ආරම්භක තොගේ. හර කරනවා කියන්නේ අපි එතන එකතු කිරීමක් විදිහට තමයි දාන්නේ. 50000ක් වැඩිපුර දාලා කියන්නේ 50000ක් වැඩිපුර හර කරලා තියෙනවා කියලා. එතනින් අදහස් වෙන්නේ. 50000ක් වැඩිපුර හර කරලා නම් එතනින් අයින් කරන්න අවශ්‍යයි. විකුණුම් පිරිවැය බැර 50.
ඔව්. මොකද දිමු ලාභ අලාභ දාන්නේ රඳවාගත් ඉපයුම් වල 16 වෙනි එකද අපි දැන් කරන එකද මේක ඇවිල්ලා 16 වෙනි එක. ඔව් 16 වෙනි එක අපි සටහන් කරන්නේ මේ ආකාරයට තමයි රඳවාගත් ඉපයුම් නැත්නම් ප්‍රාග්ධර ගිණුම හර විකුණුම් පිරිවැය බැර. වෙළඳ ගිණුම බැර කිරීමක් තවුලක් නැහැ. නමුත් වඩා නිවැරදි ඒක විකුණුම් පිරිවැය බැර කරා නම් ඒකට හේතුව විකුණුම් පිරිවැයට තියෙන ආරම්භක තුනේ. හරි. වෙළඳ ගිණුම බැර කරනවට වඩා ඒක සුදුසුයි. විකුණුම් පිරිවැය බැර කරන එක. දැන් ඉතුරු ටික අපිට කරන්න පුළුවන්. ලේසියෙන් ආරම්භක තොගේ 30000කින් අවතක්සේරු වෙලා. ආරම්භක තොගේ 30000කින් අවතක්සේරු වෙලා. ආරම්භක තොගේ තියෙන්නේ විකුණුම් පිරිවැයට. එක පැත්ත හදාගත්තා නම් ඉතිරි එක නිකම්ම දාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ආරම්භක තොගේ 30000කින් අවතක්සේරු වෙලා කියන්නේ අපේ විකුණුම් පිරිවැයට හර වෙලා තියෙන ප්‍රමාණය අඩුයි 30000. එහෙනම් අනිවාර්යෙන්ම විකුණුම් පිරිවැය හර වෙන්න අවශ්‍යයි රුපියල් 30000. 16 17 විකුණුම් පිරිවැය හර වෙන්න ඕනේ. හර වෙන්න ඕනේ 30000. ඊට අමතරව ඔක බලන්න දෙයක්වත් නැහැ. මේක බැර වෙන්නේ ළමයි කලින් කාලච්ඡේදයේ ලාභය. කලින් කාලච්ඡේදයේ ලාභය අනිවාර්යෙන්ම රුපියල් 30000කින් වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ රඳවාගත් ඉපයුම් නැත්නම් ප්‍රාග්ධනය බැර වෙනවා 30000. 30000. දැන් කවුරු හරි අහන්න පුළුවන්. ඒ 30000ක් විකුණුම් පිරිවැය හරකලේ. විකුණුම් පිරිවැය හරකලේ. ඇයි? 30000ක් අඩු වෙන්නේ හර කරලා තියෙන්නේ 30000ක් අඩුවෙන් තමයි තක්සේරු කරලා තියෙන්නේ. එතකොට ඒ අඩු ප්‍රමාණය හර කරන්න අවශ්‍යයි අනිවාර්යයෙන්. එතකොට විකුණුම් පිරිවැය හර. එක හරි. රඳවාගත් ඉපයුම් ගිණුම බැර වෙන්න අවශ්‍යයි. ඇයි රඳවාගත් ඉපයුම් බැර කරන්නේ? මොකද මේ කාලච්ඡේදයේ ආරම්භක තොගේ අවතක්සේරු වෙලා කියන්නේ රුපියල් 30000කින්. ගිය කාලච්ඡේදයේ අවසන් තොගේ අවතක්සේරු වෙලා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ගිය කාලච්ඡේදයේ අවසන් තොගේ 30000ක් අඩුයි කියන්නේ ලාභයක් 30000ක් අඩුයි කියන එක. ලාභේ 30000ක් අඩුයි නම් ඒ ලාභ එකතු වෙලා තියෙන තැන රඳවාගත් ඉපයුම් නැත්නම් ප්‍රාග්ධනය 30000ක් අඩුයි. මේ අදි මේ මදි ප්‍රමාණය බැර කරන්න අවශ්‍යයි. ඔයාලා මතක තියාගන්න මේ අවසන් තොගේ සහ ලාභය අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. අවසන් තොගයයි ලාභය අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. අනුලෝම සම්බන්ධයක් කියන්නේ වැඩි වෙද්දි වැඩි වෙනවා. අවසන් තොගේ වැඩි වෙද්දි ලාභයත් වැඩි වෙනවා. අවසන් තොගේ අඩු වෙද්දි ලාභයත් අඩු වෙනවා. ඒ යන පැත්තටමයි යන්නේ. අනුලෝම සම්බන්ධයක්. නමුත් ආරම්භක තොගේ සහ ලාභය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. මේ ලියා ගන්න අමතර කරුණු විදියට වාට වැදගත් වෙයි. ප්‍රතිලෝම සම්බන්ධය. ප්‍රතිලෝම සම්බන්ධයක් කියන්නේ ආරම්භක තොගේ වැඩි වෙද්දී ලාභය අඩු වෙනවා. ප්‍රතිවිරුද්ධව තනි පැත්ත යනවා. ආරම්භක තොගේ අඩු වෙද්දී ලාභය වැඩි වෙනවා. සුද්ධ ලාභය. ලාභය කියන්නේ සුද්ධ ලාභය. මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න. මේක යන තැන් එක ඒක වැඩි වුණොත් කොහොමද අඩු වුණොත් කොහොමද කියලා. අවසානයේ නිගමනය කරන්න පුළුවන් මෙන්න මේ නිගමනයට අපි එන්නේ. සමේව ලියා ගන්න වාට වැදගත් වෙනවා. දාතයි තවත්
තව තියෙන්නේ 13යි නේද? ඔක්කොම 30යිනේ තියෙන්නේ. 13යි තියෙන්නේ. ලියා ගන්න ඒවා ලියා ගන්න මේවා ලියා ගන්න. මේවා දෙකක් තියෙනවා. මොනවද ලියා ගන්න බැරිනොත් කියන්න මකන්න කලින්. තේරුම් නැතුව දේවල් තියෙනවා කියන්න. අවසන් තොගේ. අවසන් තොගේ 40000කින් අධික අක්ෂර වුණා. දැන් අවසන් තොගේ මොකක්ද අවසන් තොගේ? හරි. අවසන් තොගේ. මම කලින් සතියේ පැහැදිලි කරා අවසන් තොගේ සම්බන්ධයෙන්. නමුත් ඉතින් පොඩි නිවැරදි කිරීමක් මට කරන්න අවශ්‍යයි අවසන් තොගේ සම්බන්ධයෙන්. ගිය සතියේ කිව් කරුණත් එක්ක මේ අවසන් තොගේ මේකත් අපි ඉස්සරහට තමයි ඉගෙන ගන්නේ. අවසන් තොගේ වැරද්දන්නේ වැරදි කරන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ දිත්ත සටහන මොකක්ද කියලා. අවසන් තොගේ දිත්ත සටහන. මේ අවසන් තොගේ දිත්ත සටහන අපිට ආකාර දෙකකට කියන්නේ. අවස්ථා දෙකකදී අපිට දැනගන්න අවශ්‍යයි. අවසන් තොගේ. මේවා ලියා ගන්න. අංක 1 තමයි තොග කපා හැරීමක් ඇති විට නොමැති විට තොග කපා හැරීමක් ඇති විට දිත්ත සටහන කියන්නේ යන තැන් දෙක දැනගන්න එපා. යන තැන් දෙක දැනගන්න එපා. ඒක තමයි කියන්නේ. තොග කපා හැරීමක් නැත්නම් අවසන් තොගේ යන තැන් දෙක මොකක්ද? අවසන් තොගේ යන තැන් දෙක. අනිවාර්යයෙන්ම ඔයාලා ඉදිරියට මේවා ඉගෙන ගන්නේ මේ පවඩි 2023 ළමයි කියන්නේ 8 වෙනි පාඩමේදී ඉගෙන ගන්න අපි. නමුත් දැන්ම දැනගත්තා කියලා වැඩි වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් යන තැන් දෙකක් තියෙනවා. එකක් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ උඩින්ම අපි පටන් ගන්නෙ අවසන් තොගේ. කියන අපේ වත්කම ප්‍රධාන වශයෙන්ම තොගේ කියන්නේ වත්කම. වත්කම කියන්නේ හරශේෂනේ. එතකොට අනිවාර්යයෙන්ම අවසන් තොග හර වෙන්න අවශ්‍යයි. අවසන් තොග හර. මේක බැර වෙන තැනකුත් තියෙන්න බෑ. එක සටහනක් විතරක් දාන්න බෑ. තව එතනක් තියෙනවා. මේක යන අනිත් තැන තමයි වෙළඳ ගිණුමේ තමයි අපි සටහන් කරන්නේ. අවසන් තොගේ අර විකුණුම් පිරිවැයකට අපි දාන්නේ. අන්තිමයට දාන්නේ ඍණ අවසන් තොගේ කියලා. ඍණ අවසන් තොගේ කියලා. එතකොට ප්‍රධාන වශයෙන්ම දිත්ත සටහන තමයි අවසන් තොග හර වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර. වෙළඳ ගිණුම බැර. ඇයි වෙළඳ ගිණුම බැර වෙන්නේ කියලා කවුරු හරි අහුවොත් ඔයාලට කියන්න පුළුවන්. වෙළඳ ගිණුම බැර වෙනවා කියන අදහස් වෙන්නේ එතන විකුණුම් පිරිවැය අඩුවීමක් විදිහට තමයි අවසන් තොගේ අපි දාන්නේ. පිරිවැය අඩු වෙනවා කියන්නේ බැරනේ. පිරිවැය වැඩි වෙනවා කියන්නේ හර. පිරිවැය අඩු වෙනවා කියන්නේ බැර. කියන්නේ වෙළඳ ගිණුම බැර කිරීම සාධාරණ ඒ වගේ ඔප්පු කරලා පෙන්නන්න. අවසන් තොග හර වෙළඳ ගිණුම බැර. මේ විල කේස් එකක් තිබුණ නැතොත් තොග කපා හැරීමක් නැතිව. නමුත් ළමයි තොග කපා හැරීම කියන ඒවාත් තියෙන්න පුළුවන් වලට ගන්න. මොකද්ද මේ තොග කපා හැරීමක් කියන්නේ? තොග කපා හැරීමක් කියන්නේ මම ඉස්සරේ කිව්වා තොග කපා හැරීමක් කියන්නේ තොගේ පිරිවැයට වඩා තොගේ වර්තමාන වටිනාකම අඩු වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. විවිධ හේතු නිසා. අපි අත්පත් කරගත්ත වටිනාකමට වඩා වර්තමාන වටිනාකම අඩු වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. කල්ලිකුත් වීම නැශ්‍ය වීම ඊට පස්සේ වර්තමානයේ විකුණුම් මිල
වර්තමානයේ විකුණුම් මිල අඩුවීම ඔන්න වගේ හේතු නිසා තොගේ වර්තමාන වටිනාකම අඩු වෙන්න පුළුවන්. මේවා අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා ඉස්සරහට. හරිද? ඉතින් ළමයි මතක තියාගන්න අපි හැම වෙලේම වාර්තා කරන්නේ අවසන් තොග හර කියන එකනේ අපි දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල. හරි. තොග කපා හැරීමක් ඇතිවෙන්න. තොග කපා හැරීමක් කියන අදහස් වෙන අර තොගේ වටිනාකම අඩු වෙනවා. එතකොට මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම වචන දෙකක් අපිට ගන්න පුළුවන්. එකක් පිරිවැය කියන කොහොමද දන්නවා? අනිත් එක සුද්ධ උපලබ්ධි අගය. පිරිවැය සහ සුද්ධ උපලබ්ධි අගය. ওই වචන දෙක මෙතෙන්දී ඉගෙන ගන්නවා. පිරිවැය කියන එක දන්නවනේ. පිරිවැය කියන්නේ තොගේ අත්පත් කරගත්ත වටිනාකම. සුද්ධ උපලබ්ධි අගය කියන්නේ ඒ තොගේ වර්තමානයේ කොච්චරක් වටිනවද? ඒ වටිනාකම අඩු වෙන්න හේතු තමයි මේ ලියුවේ. ළමයි මතක තියාගන්න අපි මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කළ යුත්තේ තොගේ අවසන් තොගේ වාර්තා කළ යුත්තේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගය දෙකෙන් වඩා අඩු වගේට. මේවා අපි ඉදිරියේදී ඉගෙන ගන්න මම නැවතත් කියන්නේ මේවා සංකීර්ණ කරුණු වෙන්න පුළුවන්. මේවා අපි ඉදිරියට තමයි ඉගෙන ගන්න. හරි? අපි මූල්‍ය ප්‍රකාශන වල වාර්තා කළ යුත්තේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගය දෙකෙන් වඩා අඩු වගේට. එතෙන්දී අදහස් වෙන්නේ ළමයි අපි හැම වෙලෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ අපි දාන්නේ හැම වෙලෙම පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගය දෙකෙන් වඩා අඩු වගේ. ඒ කියන්නේ තොග කපා හැරීමක් ඇති විට අපිට ගන්න පුළුවන් අවසන් තොග දිනුම හර උදාහරණයක් විදිහට තොගේ පිරිවැය ලක්ෂයයි. සුද්ධ උපලබ්ධියගේ 80000යි. මොකද්ද වෙලා තියෙන්නේ? තොගේ අත්පත් කරගෙන තියෙන ලක්ෂයට. නමුත් වර්තමාන වටිනාකම 80000ක් වෙලා. ඇයි 80000ක් වෙලා තියෙන්නේ? තොග කල්ලිකුත් වීම, තොග නැක්ෂ වීම, තොගේ විකුණුම් මිල අඩු වීම, ඔන්න ඒ වගේ හේතු නිසා තමයි තොගේ වටිනාකම අඩු වෙලා තියෙන්නේ. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදිහට හර කරන්න ඕනේ. කියන්නේ අවසන් තොග ගිණුම හර කළ යුත්තේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධි අගය දෙකෙන් වඩා අඩු වගේ. ඒ කියන්නේ 80000 අඩු වගේ. ඒ වගේම මතක තියාගන්න ළමයි අපි හැම වෙලෙම වෙළඳ ගිණුමේ බැර කරන්න ඕනේ. හැම වෙලෙම වෙළඳ ගිණුමට බැර කරන්න ඕනේ පිරිවැයට බව. පටල ගන්න එපා. පිරිවැයට හැම වෙලෙම වෙළඳ ගිණුමේ අවසන් තොගේ කියලා විකුණුම් පිරිවැයටදී අවසන් තොගේ කියලා අපි දාන්නේ ඍණ අවසන් තොගේ කියලා. අන්න එතනට අපි හැම වෙලෙම දාන්නේ පිරිවැයට. දෙකෙන් අඩු වගේට නෙවෙයි එතන දාන්නේ අපි පිරිවැයට. එතකොට අනිවාර්යයෙන්ම වෙළඳ ගිණුම බැරවිය යුත්තේ පිරිවැයට. ඒ කියන්නේ පිරිවැය ලක්ෂයයි. පිරිවැයට තමයි එතන බැර වෙන්නේ. පිරිවැය. අන්න මෙතන වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. පොඩි නෑ 20000ක වෙනසක් තියෙනවා. ඒක අපිට පාඩුවක් නෝ. මොකද වර්තමානයේ වටිනාකම මෙච්චර වටින්නේ නෑ. ලක්ෂයක් වටින්නේ නෑ තොගේ. 80000යි වටින්නේ. 20000ක අගේ අඩුවීමක් තියෙනවා. අපි ඕකට කියනවා තොග කපා හැරීමක් කියලා. තොග කපා හැරීමක් කියලා. ඒක අපිට පාඩුවක්. පාඩුවක් කියන්නේ අපිට වියදමක්. වියදමක් නම් අනිවාර්යයෙන්ම තොග කපා හැරීම කියලා නැත්නම් ලාභ අලාභ ගිණුම කියලා හර වෙන්න අවශ්‍යයි. ඒ පාඩු වන ප්‍රමාණය 20000. 20000. මම මෙච්චර මේ පැහැදිලි කරන්න ගියේ ඉදිරියට තියෙන ගණන් වලට මේවා සම්බන්ධ වෙන නිසා. ඒ ගණන් වලදී මෙච්චර පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ chart එක ඇඳගත්තා. හරි. ලාභ අලාභ ගිණුම හර මෙතෙන්දී මතකද දැන් ඔයාලට මතක ගැටලුවක් එයි. ඇයි මෙතනදී ඕවා මොකක් කරන්නේ නැද්ද? මෙතෙන්දී අවුලක් නැහැ.
මෙතනදී තොගේ පිරිවැය ලක්ෂ්‍යම තමයි. ඒකේ අගේ අඩුවීමක්වත් මොකුත් වෙලා නැහැ. කිසි කේස් එකක් වෙලා නැහැ. එතකොට අපි අවසන් තොග කියලා ජංගමවත්කමක් විදිහට හර කරන්න ඕනේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගේ දෙකෙන් වඩා අඩුවකින්. මෙතන තියෙන්නේ පිරිවැය විතරයි. එතකොට සුද්ධ උපලබ්ධියයක් නැහැ. සසඳන්න දෙකක් නැහැ. ඒ වෙලාවට අපි පිරිවැයටම කොහොමද වාර්තා කිරීමක් සිදු වෙනවා. පිරිවැයටම තියෙනවා. වෙළඳ කිනුම නම් කොහොමද බැර වෙන්න ඕනේ පිරිවැයට. පිරිවැයට. ලක්ෂ්‍යන ලක්ෂ්‍යයට බැර කරනවා. ලක්ෂ්‍යයක් කරලා. නමුත් උතන ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේ තොග කපාරීම ඇති විට. ඒ වගේ වෙලාවට තමයි අනිවාර්යයෙන්ම අවසන් තොග හරගියේ පිරිවැය හෝ මේ සංසන්දනය කරන්න ඕනේ. සුද්ධ උපලබ්ධියකදී වඩා අඩු වගේ පිරිවැයට හැම වෙලේම තමයි වෙළඳ කිනුම බැර වෙනවා. වෙනසක් වුණොත් ඒක පාඩුවක් අපිට. ඒක අපේ පාඩුවක් නම් ඒක වියදමක් විදිහට අපි හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ ලාභ ගිණුම හර. තොග කපා හැරීම හර. කියලා නම් හරියටම හරි. ඔක තමයි සාමාන්‍ය මේක අපි ඉදිරියට තමයි හොඳටම කියලා දෙන්නේ. නමුත් මේක දැනම දැනගන්න හොඳයි. මෙතන දාන්න අපි පිරිවැයට මෙතන වඩා අඩු වගේට මේක ඇවිල්ලා අපේ ලාභ වීම කියන්නේ වියදමක් අපේ හරියටම ගත්තොත් මේක වෙනත් වියදම් වල තමයි දාන්නේ. මොකද අපි ඉදිරියට ඉගෙන ගන්නවා. හරි. වියදම් වර්ගීකරණයක් ගැන ඉගෙන ගන්නවා අපි ඉස්සරහට. විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්, ආයතන හා පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්. ඔය තොග කපා හැරීම, ඔය වර්ගීකරණයට දැම්මොත් අපි තොග කපා හැරීම දාන්නේ හරියටම කිව්වොත් වෙනත් වියදම් වල. වෙනත් වියදම් වල තමයි තොග කපා හැරීම. ඉතින් ඔය අවබෝධයක් තියාගෙන අපිට ඉදිරියට තියෙන ගැළපෙන ටික කරන්න පුළුවන්. මම මේක මකන්න යන්නේ නැහැ. මම මෙතනම ඒක පැහැදිලි කරනවා. හරි. පළවෙනි මොකක්ද බලන්න. අවසන් තොගේ 40000කින් අධිතක්සේරු වී තිබුණි. දැන් මේ ගැළපෙන 3 4 තමයි පොඩ්ඩක් අමාරු. අවසන් තොගේ 40000කින් අධිතක්සේරු වෙලා. තොග කපහැරීම මොකක් කේස් නෑ. අධිතක්සේරු වෙලා. වැඩිපුර දාලා මේ ගිණුම වල. ඒ කියන්නේ අවසන් තොග හර කිරීම වැඩිපුර දාලා වෙළඳ ගිණුම බැර කිරීම වැඩිපුර දාලා. වැඩිපුර දාලා නම් මොකද්ද කරන්න ඕනේ? මේ ගිණුම් වලින් අයින් කරන්න අවශ්‍යයි. ප්‍රතිවිරුද්ධ සටහන. වෙළඳ ගිණුම හර අවසන් තොග ගිණුම බැර. 30000 නේද? 30000. අන්‍ය ආකාරයට බැරදින්න. වැඩිපුර දාලා නම් ඒකේ බලපෑම අයින් කරන්න ප්‍රතිවිරුද්ධ සටහන තියන්නේ. ඊටම සරලයි. ඔයා මේ දීත්ත සටහන් ටික දැනගත්තා නම් මේවා ගීමක් නෑ. ඇති දෙයක් නෑ. අතයි දායනේ. බලමු. 30000 නෙවෙයි ළමයි 40000කින් අධිතක්සේරුලා වැඩිපුර දාලා අධිතක්සේරුලා කියන්නේ වැඩිපුර දාලා. වැඩිපුර දාන එකයි නේද? 40000කින් වෙළඳ ගිණුම හර 40000යි. අවසන් තොග ගිණුම බැර 40000. 19. අවසන් තොගේ 10000කින් අවතක්සේරු වෙලා. අවතක්සේරු වෙලා කියන්නේ මොකක්ද? මේ ගිණුම් මේ දෙකේම අඩුවෙන් දාලා. අඩුවෙන් දාලා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඒ අඩු ප්‍රමාණය මේ ගිණුම් වල දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට දිත්ත සටහන තියන්න පුළුවන්. වැරදි කිරීමේ සටහන. අවසන් තොග ගිණුම හර 10000යි. වෙළඳ ගිණුම බැර 10000යි. වැරදි කිරීමේ ජර්නල් සටහන. වැරදි කිරීමේ ජර්නල් සටහන. හරි. අවසන් තොග හර මොනවද ගැටලුවක් තියෙනවා කියන්න. අවසන් තොග හර වෙළඳ ගිණුම බැර. අඩු ප්‍රමාණයෙන් 10000න් තියෙන්නේ. 10000කින් අවතක්සේරු. අවතක්සේරු අඩුවෙන් දාලා. අඩුවෙන් දානවා වරන. හරි. ඔන්න ඉස්සරහට තියෙන්නේ බර සුද්ධ උපලබ්ධියගේ සම්බන්ධ වෙලා. අන්න ඒක හරියටම දාගන්න ඕනේ. මොකක්ද තියෙන්නේ? අවසන් තොගවල සුද්ධ උපලබ්ධියගේ පිරිවැයට වඩා 35000කින් අඩුයි. හරි 35000කින් අඩුයි. ඒ කියන්නේ තොගේ අත්පත් කරගත්ත වටිනාකමට වඩා වර්තමාන වටිනාකම 35000කින් අඩු වෙලාලු.
ඇයි අඩු වෙන්නේ? තොග කල්ලිකුත් වීම, තොග නැශ්‍ය වීම, තොගේ විකුණුම් මිල අඩු වීම, වර්තමාන විකුණුම් මිල අඩු වීම. ඔන්න වගේ හේතු නිසා 35000කින් අඩු වෙලා කොහොම හරි. කෙසේ නමුත් වර්ෂයේ ලාභය ගන්නේදී අවසන් තොගය පිරිවැයට තක්සේරු කර ඇත. පිරිවැයට තක්සේරු කරනවා. ඉතින් වැරද්ද තේරුම් ගන්න බෑ ඒක මොකද්ද කියලා. මෙයාලා කරලා තියෙන දැන් දිත්ත සටහන අවසන් තොග දිත්ත සටහන මේක තමයි. අවසන් තොග හර ලාභ හර වෙළඳ ගිණුම බැල. තොග කපා හැරීමක් ඇති විට. ලාභය ගණනය කිරීමේදී පිරිවැයට තක්සේරු කරනවා. ලාභය ගණනය කිරීමේදී කියන එතනින් අදහස් වෙන්නේ ලාභය ගණනය කිරීමේදී අපි වෙළඳ ගිණුමේ අවසන් තොගේ අවසන් තොගේනේ දාන්නේ. වෙළඳ ගිණුමට එන අවසන් තොගය පිරිවැයට තක්සේරු කරනවා. හරින ළමයි වැරද්දක් නැහැනේ. කොහොමත් වෙළඳ ගිණුම බැර වෙන්න ඕනි පිරිවැයට. කිසිම කේස් එකක් නැහැ. පිරිවැයට තමයි දාන්න ඕනේ. එතන අවුලක් නැහැ. ඒ කියන්නේ මේකේ අවුලක් නැහැ. වෙළඳ ගිණුම බැර කිරීම ඒක හරියි. ඒක නිවැරදිව කරනවා. එහෙනම් මොකද්ද කරලා තියෙන වැරද්ද? වැරද්ද තමයි අර තොග කපා හැරීම වාර්තා නොකිරීම. එතන හැංගිච්ච ගනුදෙනුවක් වැරද්දක් වගේ තියෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න අවශ්‍යයි. තොග කපා හැරීම වාර්තා කළා නැහැ කියලා. තොග කපා හැරීම වාර්තා කළා නැත්නම් වාර්තා කරන්න අවශ්‍යයි. එතකොට අනිවාර්යයෙන්ම ලාභ අලාභ අපිට වෙන පාඩුව 35000යි. පාඩුවක් වෙනවා 35000. ඒක අපේ වියදම. වියදමක් නම් අනිවාර්යයෙන්ම ලාභ අලාභ නැත්නම් තොග කපා හැරීම කියලා හර වෙන්න අවශ්‍යයි 35000. 35000ක් හර වෙන්න ඕනි තොග කපා හැරීම කියලා. මේක බැර වෙන්නේ කොහෙද? බැර වෙන්නේ කොහෙද? ළමයි එයාලා තොග කපා හැරීම වාර්තා කරලා නැහැ කියන්නේ එතනින් අදහස් වෙන්නේ එයාලා අවසන් තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම පිරිවැයට. මොකද එයාලා දිත්ත සටහන තියලා තියෙන්නේ කලින් තියලා තියෙන්නේ අවසන් තොග හර වෙළඳ ගිණුම බැර. මේක තමයි දිත්ත සටහන තියලා තියෙන්නේ. තොග කපා හැරීම වාර්තා කරලා නැහැ. අපි වියදම් පාඩුව හඳුනාගත්තා වියදමක් විදිහට. ඊට අමතරව මෙන්න මේ අවසන් තොගය කියලා ජංගම වත්කම් වල එයාලා දාලා තියෙන්නේ පිරිවැයට. ඒක තේරුම් ගන්න. නමුත් අවසන් තොගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල අපි දාන්න ඕනි පිරිවැය හෝ සුද්ධ උපලබ්ධයගේ දෙකෙන් වඩා අඩුවකට. එතකොට අනිවාර්යයෙන්ම මේකෙන් තව 35000 අඩුවගේ කියන්නේ 35000ක් තව අඩු වෙන්න අවශ්‍යයි. ඒ අඩු කළා නිවැරදි වටිනාකම තමයි අපි අවසන් තොගේ කියලා ජංගමවත්කම් වල දාන්න ඕනේ. නිසා මතක තියාගන්න මෙතනදී බැර වෙන්නේ ළමයි අවසන් තොග ගිණුම. අවසන් තොග ගිණුම බැර වෙනවා 35000. වැරදි ටික හදාගන්න නොතේරුණ ඒවා කියනවා අනිවාර්යෙන්ම අහන්න. අහලා නිරාකරණය කරගන්න. පසෙදු 30 වෙනි හරි. පාඩුව වියදමක් විදිහට හඳුනාගත්තා. මෙතන වඩා අඩුවකට දාන්න ඕනේ ඉන්න එතනින් ඒ 35000 අපි අයින් කරා. කියන අවසන් තොගේ බැර කළා 35000. වැරදි නිවැරදි කිරීමේ ජර්නල්ස්. හරි. ඊට පස්සේ පොඩ්ඩක් ඊට වඩා කම්ප්ලෙක්ස් වෙනවා. බලන්න පොඩ්ඩක්. අපි කරන්නේ දැන් පවණි තේරුම් නැත්නම් කියන්න සාවින්දි චලනි හරි මේක හරි 35000කින් අඩු වෙනවා. තව ගණන් 10ක් තියෙනවා අපිට. අවසන් තොගවල සුද්ධ උපලබ්ධියගේ පිරිවැයට වඩා 20000ක් අඩු විය. කෙසේ නමුත් ආයතතර සුද්ධ උපලබ්ධියගේ සම්බන්ධ වෙන කේස් එකක්. මේක 20 වෙනි එක 21 මම මෙතන කරන්නේ. අඩු විය. කෙසේ නමුත් වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී අවසන් තොගය සුද්ධ උපලබ්ධියකට තක්සේරු කළා. හරි. දැන් මේවා ටිකක් සංකීර්ණයි. 2023 ළමයින්ට නම් අමාරු ඇති ගොඩක්. 22 ළමයින්ටත් එහෙම. සාම්‍යයක් කරලා නැති නිසා.
මොකද්ද කරලා තියෙන වැරද්ද කියලා තේරුම් ගන්න. දැන් මේ කියන 20000ක් ගන්න කීයද වටිනාකම? ඔව් 20000. තෝගේ අත්පත් කරගත්ත අගයට වඩා වර්තමාන වටිනාකම අඩු වෙලා 20000. ඇයි අඩු වෙලා තියෙන්නේ? තෝග කල්ලිකුත් වීම, නැෂ්‍ය වීම, වර්තමාන විකුණුම් මිල අඩු වීම වැනි හේතු නිසා. අපි ඒවා හඳුනා ගන්න අවශ්‍යයි. මොකද මූල්‍ය ප්‍රකාශන වාර්තා කර යුත්තේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධයේ දෙකකින් වඩා අඩුයි. මෙතනදී මූල්‍ය ප්‍රකාශන වල කියලා එතනින් කිව්වට අපි එහෙම දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ විතරයි. එතන තමයි අඩුවකට දාන්නේ. වෙළඳ ගිණුමට තමයි පිරිවැයට දාන්නේ. වෙළඳ ගිණුමට වඩා අඩුවකට නෙවෙයි වෙළඳ ගිණුමට දාන්නේ අපි පිරිවැයට. මෙයාලා මොකද්ද කරලා තියෙන්නේ? මෙයාලා වෙන ලාභය ගණනය කිරීමේදී සුද්ධ උපලබ්ධයකට තක්සේරු කරලා. ඒක අමුතු වැරද්දක් කරලා. අමුතු වැරද්දක්. ඒ කියන්නේ මෙතනදී දාලා තියෙන්නේ සුද්ධ උපලබ්ධයකට. සුද්ධ උපලබ්ධයකට. මොකද්ද වෙලා තියෙන්නේ? තෝට යාලා දාලා තියෙන දික්සහන් දැන් ඔය ගන්න දෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි. යාලා කරලා තියෙන එක වැරද්දක් තමයි ලාභය ගණනය කිරීමේදී සුද්ධ උපලබ්ධයකට තක්සේරු කරනවා. ලාභය ගණනය කිරීමේදී අපි දාන්න ඕනේ හැම වෙලෙම පිරිවැයට. ඒ කියන්නේ වෙළඳ ගිණුමට එයාලා දාලා තියෙන ප්‍රමාණය මදි. වෙළඳ ගිණුමට තව 20000ක් බැර වෙන්න ඕන. මොකද එතන පිරිවැයටනේ අපි දාන්න ඕනේ ලාභය ගණනය කිරීමේදී. අනිවාර්යයෙන්ම එතකොට මම බැරසටහන් කියන්නකෝ මුලින්. වෙළඳ ගිණුම බැර කරන්න අවශ්‍යයි රුපියල් 20000. හරි. මොකද යාව දාන්නේ සුද්ධ උපලබ්ධයකට. ඒ නිසා 20000. එතනින් එහාට මොනවද කරන්නේ? ඔක ඇත්තටම හරි අපැහැදිලි. ඔතන සම්පූර්ණ වාක්‍යයකදී තව දේවල් සටහන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අපිට ඔතෙන්දී තේරුම් ගන්න අමාරුයි. මෙයාලා තොග කපා හැරීම මෙහෙම හඳුනාගෙනද නැද්ද? ඒකත් හිතා ගන්න අමාරුයි. අපිට ඒක ඒ ගනුදෙනුව පොඩ්ඩක් නිවැරදි කරගත්තොත් අපිට ඒක දාන්න පුළුවන්. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හා ලාභය ගණනය කිරීමේදී සුද්ධ උපලබ්ධයකට තක්සේරු කරන්න. අන්න නිවැරදි කරගන්න බෑ. එතකොට අපිට ඒක හදාගන්න ලේසියි. කියන්නේ වැරදි කොතනද වෙලා කියන්නේ කියලා අපි අඳුර ගන්න බෑ. මේ අවසන් තොගවල සුද්ධ උපලබ්ධයේ පිරිවැයට වඩා 20000ක් අඩුයි. කෙසේ නමුත් වර්ෂයේ ලාභය ගණනය කිරීමේදී හා එතන අර කාකපාදයක් වගේ මොකද ඒක දාලා ලියා ගන්න ලාභය ගණනය කිරීමේදී හා ලාභය ගණනය කිරීමේදී හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කියලා එන්න ඕනේ. එතකොට පැහැදිලි ගැලපෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ විභාගෙදීම මම ඔයාලට ඕන විදිහට හදාගන්න එපා. මෙතන පොඩි අසම්පූර්ණ ගතියක් තියෙනවා ඒ මේ ගැලපෙන්නේ වැරද්දේ. ලාභය ගණනයේදී හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසන් තොගේ සුද්ධ උපලබ්ධයකට තක්සේරු. ඒක හරි. ඒක අනිවාර්යයෙන්ම ලියා ගන්න. ඉතින් ඒක ලියාගත්තට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් එයාලා ලාභය ගණනය කිරීමේදී වාර්තා කරලා තියෙන්නේ වඩා අඩු වගේට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල වාර්තා කරලා තියෙන්නේ වඩා අඩු වගේට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල වාර්තා කිරීම වඩා අඩු වගේට. ඒකේ අවුලක් නැහැ. ඒක නිවැරදි. නමුත් ලාභය ගණනය කිරීමේදී පිරිවැයට තමයි එතන දාන්න අවශ්‍ය වෙන්නේ. වඩා අඩු වගේට නෙවෙයි. පිරිවැයට තමයි දාන්න ඕනේ. ඒ නිසා මේ මධ්‍ය ප්‍රමාණය අපි බැර කිරීම කළා, වෙළඳ ගිණුමට බැර කිරීම කළා. ඊට අමතරව මේක හරිනේ අවසන් තොග ගිණුම හර කිරීම යන නිවැරදිව කරනවා. හරි? මේක නිවැරදිව කරනවා. වඩා අඩු වගේට. වෙළඳ ගිණුම මධ්‍ය ප්‍රමාණය අපි බැර කිරීමක් කළා. ඊට අමතරව වියදම හඳුනා ගැනීමත් ඔයා අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍යයි. වියදම හඳුනා ගැනීමත් කරන්න අවශ්‍යයි ගානට. වියදම. ලාභ ගිණුම හර කිරීම කළා නැහැ.
එයාලා කරලා තියෙන්නේ අවසන් තොග හර දෙලද කිරීම බැහැ. සුද්ධ පළත් දෙකේට තමයි තැන් දෙකේම දාලා තියෙන්නේ. කියන තොග කපා හැරීම හඳුනාගෙනත් නැහැ. වියදම හඳුනාගෙනත් නැහැ. ඒ පාඩුව. ඒ නිසා ඔයා මෙන්න මේක ඇතුළත් කරන්න අවශ්‍යයි. කියන්නේ ලාභ අලාභ ගිණුම හර 20000. අන්න 21 වෙනි එකේ වැරද්ද නිවැරදි කිරීමේ ජර්නල් සටහන. මොනවද ඩවුට් එකක් තියෙනවද කියලා අහන්න. මේ පිළිබඳව. හරි. මේක කරලා හරි ඒක නිවැරදි. මේකට 20000ක් මවි. ඒ 20000 බැරකලා සහ මේ වියදම හඳුනාගෙන තිබෙන්නේ නැහැ. ඒක හඳුනාගන්න. වැරද්ද නිවැරදි කිරීමේ ජර්නල්. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. තේරුම් නැත්නම් කියන්නේ. 30ක් නෑ නේද? තව 4යි තියෙන්නේ. අවතිලාන් රෙකෝඩින්ග්ස් කිව්ව රෙකෝඩින්ග්ස් ගොඩක් තියෙනවා දාන්න පෙන්ඩින් ඒවා මම දැම්මේ නෑ ගොඩක් දේවල්. දැන් මේකේ නම් මම දාන්නම් අනිවාර්යයෙන්ම. මොකද මේක අර සම්පූර්ණ පාඩමට අදාළව අමාරු දෙලපිලි ටිකක් දාලා ඉවරලා තියෙන නිසා ඔයාලා දැනගන්න අවශ්‍යයි මේ පිළිබඳව. සම මේක දාන්නම් අතම දාන්න වෙන එකක් නැති වෙයි මම ඉස්සරහට අනිවාර්යයෙන්ම දාන්නම් මේක. හරි. තව ගැලපිලි 3යි තියෙන්නේ. 4ක් තියෙනවා. 1,40,000ක හානි වූ තොගයට ලැබිය යුතු රක්ෂණ වර්ධි 1,20,000 ලැබිය යුතු රක්ෂණ වර්ධි හර ගැනුම් හර ලැබිය යුතු රක්ෂණ වර්ධි හර 1,20,000යි ගැනුම් හර 1,20,000 ලෙස පොත්වල වාර්තා. හරි. හරි. දැන් මේකයි මේ හරියටම අල්ලගන්න පාඩම මම කියන අර පේපර්ස් වලට ලකුණු 75 වල ඇවරේජ් තියෙනවා නම් හොඳ මට්ටමක් ඇත්තටම. හරි. දැන් මේ පාඩම දැන් පස්වෙනි පාඩමත් ඉවරලා ඔයාලට කොමන් පේපර් එකක් දෙනවා. ඒ කියන්නේ MCQ පේපර් එකකුයි අර ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක තියන්නේ. අනිත් වගේ එකක්. ටර්ම් ටෙස්ට් එක තියන්නේ පාඩම් 5කට අදාළ. මම මේ පස්වෙනි පාඩමත් ඉවරන කල්යකට ඉන්නවා. එකක් MCQ පේපර් එක සාමාන්‍ය ප්‍රශ්න 40ක් අඩුම දාලා සාමාන්‍ය A level විභාගයෙන් ඒ ස්ට්‍රක්චර් එකට ප්‍රශ්න 40ක් දෙනවා පැය දෙකක ඒ කාලයට. සහ සෙකන්ඩ් පේපර් එකට එන ප්‍රශ්න ටිකක් මම වෙනම ඒ පේපර් එක දෙනවා. ඒක දුන්නොත් දෙන්නේ මම Google Forms වලින් ඔයාලට දෙන්න බෑ ඒක. එහෙම දුන්නොත් ඒක කරන්න බෑ අතට. එහෙම කරන්න අමාරුයි. ඒ නිසා ඔයාලා කට්ටියටම පහසු වෙලාවකට මම PDF ෆයිල් එක කතා කරලා ඉවරලා PDF ෆයිල් එක මම ෂෙයා කරනවා. පැය දෙකයි නම් මේ පැය දෙක ඇතුළත තමයි ඔයාලට පේපර් එක කරන්න පුළුවන්. පැය දෙකකින් පස්සේ පැය දෙකයි ඒ විනාඩි 10 එක අදාළ කාලය ඇතුළත මට ආන්සර්ස් ටික දාන්න ඕනේ. කරලා ඉවරලා දාන්න ඕනේ. මම තමයි පේපර් එක බලන්නේ. ඒ බාලේ වල ඔයාලගේ රෑන්කින් ලිස්ට් එක දාන්න. අඩුපාඩු ටික නිවැරදි කරගමු. පස්සේ දවස් වෙනම දවස් දෙකක් දාලා MCQ ප්‍රශ්නේ පේපර් එක ඩිස්කස් කරන්න වෙනම දවසකුයි සෙකන්ඩ් පේපර් එක ඩිස්කස් කරන්න වෙනම දවසකුයි දාන්න. ඔයාලා ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක කියලා හිතාගන්න. අන්නේ වගේ එකක්. පාඩම් 5යි. මුල් පාඩම් 5යි. හරි? නිසා හරියටම මේ ටික කරගන්න පිළිවෙලට වැඩ ටික. මොකද දැන් පාඩමෙන් පාඩම දීලා ඒ ටික කොහොමත් ඒ වැඩ පිළිවෙල ඉස්සරහටම යනවා. ඕවරෝල් සම්පූර්ණ අවබෝධයක් ගන්න ඒ අයිඩියා එකක් ගන්න තමයි ඒක දෙන්නේ. හරි. පේපර් අමාරු මේ ලේසි නෑ අමාරුයි. මොකද දුන්නොත් දෙන්නේ අමාරුම වලට වර්ධින තැන් වලින්ම තමයි දෙන්නේ. ලකුණු 50ක් ගන්න එක්කෙනා මේ ඉස්කෝලේ පේපර් එකට ලකුණු 80ක් 90ක් ගන්න එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පේපර් වලට ලකුණු 50ක් ගන්න. ඒ වගේ කියන්නේ අමාරු ඒවා තමයි දෙන්නේ දුන්නොත් දෙද්දිම. හරිද? නිසා ඒකට රෙඩි වෙලා ඉන්න හරියට අවබෝධය. ලැබිය යුතු ලක්ෂණ වන්දි. ලැබිය යුතු ලක්ෂණ වන්දි. මම මේක කිව්වා කලින් දීප්ත සටහන ලැබිය යුතු ලක්ෂණ වන්දි.
දීප්ත සටහන එක පැත්තකින් මේ තොග ව්‍යාපාරයේ තියෙන තොග මම මේව ඉදිරි සමයකට මම පැහැදිලි කරන්නේ 8 වෙනි පාඩමේදී කිව්වා වගේ මේ සාමාන්‍ය ලොකු ව්‍යාපාරවල මේවා සිද්ධ වෙනවා. ව්‍යාපාරයේ තොගේ කියන්නේ ඊටම වටිනා සම්පතක්. ඒ කියන්නේ ගබඩාවේ තොගේ ගබඩාව තියෙනවනේ මේක ඇත්තම වෙන දෙයක් මම කියනවා ප්‍රැක්ටිකලි ඒක ඉන්න සුතුවා තේරුම් ගන්න නැහැ. මේ තියෙන ගබඩාවේ තොගේ මේ තියෙන ගබඩාව. ගබඩාවේ තොගේ ගොඩ ගහලා තියෙන්නේ. හරි. ගබඩාවේ තොගේ ගොඩ ගහලා තියෙන්නේ. මහේෂිකා එහෙනම් දන්නවා මේ තොගේ කොහෙන් දෙන්නේ ඒවා එන ක්‍රියාවලිය. එතකොට අදාළ වෙන ලියකියවිලි මොනවද? ඒවා ඔක්කොම එයා 2021 ක්ලාස් එකේ ඉඳලා පව කරගෙන තියෙනවා. මම හිතන්නේ දැන් මතකද දන්නේ මේක එන ක්‍රියාවලිය පවා කියලා දීලා තියෙනවා. එකපාරටම එන්නේ නැහැ නේද? කිසියම් ක්‍රියාවලියක් ඒවා පිස්සරහට ඉන්නවා. මේ කියන ගබඩාවේ තොගේ ඉතින් ළමයි සාමාන්‍යයෙන් ওই ගබඩාවේ තොගේ සම්බන්ධයෙන් ව්‍යාපාරයක් මේක ගබඩා බාරකරුවෙක් දාලා ඒක ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඊට අමතරව හදිසි ආපදාපත්යන් එන්න පුළුවන්. ස්වභාවික ව්‍යසන ඇති වෙන්න පුළුවන්. ගිනි උවදුරු ඇති වෙන්න පුළුවන්. හරි විවිධ ව්‍යසන ඇති වෙන්න පුළුවන්. ගම් වතුර, සුනාමි, ගිනි උවදුරු සහ ඒ වගේම සතුරු අලාභාණි ඇති වෙන්න පුළුවන්. මේ වගේ විවිධ කරදර ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයේ අවදානම් මේකට අපි කියන අවදානම්. මෙන්න මේ අවදානම් වලට මුහුණ දෙන්න තමයි ඔය රක්ෂණය කියන සංකල්පය විහිදී. DS පාඩමක් කරනවා එහෙම නෙවෙයි. මේක ප්‍රැක්ටිකලි මොකද්ද වෙන්නේ කියලා මම කියන්නම්. රක්ෂණය වෙන්නේ. රක්ෂණය සිද්ධ වෙන්නේ. රක්ෂණයකින් කරන්නේ මේ ඇතිවන අවදානම් ආවරණය යම් තාක් දුරට ආවරණය කර ගැනීමක් තමයි. ඉතින් රක්ෂණ givisum විවිධාකාරයෙන් ඇති කර ගන්න පුළුවන් ව්‍යාපාරයක්. රක්ෂණ givisumක් ඇති වෙන්න පුළුවන් මේ ගම් වතුර අලාභානි සඳහා. ගඟක් අයින තමයි තියෙන්නේ. කළු ගඟ අයින ව්‍යාපාරයේ තියෙන්නේ. කොයිලෙක් ගම් වතුර දානවා ෂුවර් එකක් නැහැ. රත්නපුර යට වෙනවනේ. ඒ නිසා ඒ පිළිබඳ රක්ෂණයක් කරන්න තියෙනවා. එතකොට වෙන අලාභානි ගබඩාවේ තොග විනාශ වෙන ඒවා, ඒවා සවුත් වෙන ඒවා පොඩ්ඩක් කව කරගන්න chance එකක් තියෙනවා. ඒ වගේම සුනාමි ආපදා, ගිනි උවදුරු, ගින්නක් ඇති ඒ වගේ අවදානම් ඇති වෙන්න පුළුවන්. ඉතින් අවදානම් ඇති වෙන්න ඒවා ආවරණය කරගන්න තමයි තියෙන්නේ. ඒවා ගින්නක් වගේ ඇති වුණාට පස්සේ පොඩි අදින්නක් කරන්නේ. ගින්නක් වගේ ඇති වුණාට පස්සේ ඒක රක්ෂණයෙන්ම ආවරණය කරගන්න නෙවෙයි අපි ඒවට කලින්ම මුහුණ දෙන්න ඕනේ. ඒක තමයි ඔයාලා ආයතනයට ගිහිල්ලා බලන්න. ඕනිම ආයතනයට ගියාට පස්සේ ඒ තට්ටු තුනක් තියෙනවා නම් ඒ තට්ටුවෙන් තට්ටුවට ඒ ගිනි නිවීමේ උපකරණ තැන් වල හයි කරලා තියෙනවා. රක්ෂණයෙන් මේක බලා ගන්න ඉන්නේ නැහැ. අවදානමක් ඇති වුණොත් අන්න ඒ උපකරණ ටික නිවැරදිව භාවිතා කරලා ඒක ගින්නක් නිවා ගන්න යනට ඒ උපදෙස් සැපීමක් කරනවා. ඒ අදාළ ආයතන වලින් ඇවිල්ලා ඒ ට්‍රේනින් එකක් වෙනම දෙනවා ආයතන වල. ඒක ප්‍රැක්ටිකලි සිද්ධ වෙන දේවල්. මොකද ඒවත් එක්ක කිව්වොත් තමයි මේ තේරුම් ගන්න. ඉතින් එහෙම දේවල් වෙනවා. අතරම ඉතින් ඒ වගේ මේවා සම්බන්ධ වගකීම් යුතු පුද්ගලයෙක් ඉන්නවා. හැමෝම දඩිබිඩි ගාලා ඔය සිලින්ඩර් ඇද ඉන්නේ නැහැ. ඒකට වෙනම දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය තමයි ඒකේ රෙස්පොන්සිබිලිටි එක ගන්න. ඒ වගකීම අරගෙන යාලා ඒක කරනවා හරියට. හදිසි පිටවීම වලට වෙනම දොරවල් තියෙනවා. ආයතන වල ඔය සිද්ධ වෙන දේවල් වෙනම පඩි පෙළක් තියෙනවා. වෙනම ලිෆ්ට් එක දැන් නැත්තම් ඔක්කොම ලිෆ්ට් එකේ යන්න ගියොත් අනිත් පාර මොකද්ද වෙන්නේ? ලිෆ්ට් එකේ ඉර වෙලා මැරෙන්න පුළුවන්. හරි? මගේ යද්දි. කඩා වැටෙනවා. වගේ දේවල් සිද්ධ වෙනවනේ. ලිෆ්ට් එකත් ඒ ධාරිතාවෙත් වෙනවා. ධාරිතාව ඉක්මවලා නේද? මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ අවදානම් ආවරණය කරගන්න රක්ෂණය තියෙනවා. රක්ෂණය සිද්ධ වෙනවා. ඉතින් ළමයි සාමාන්‍ය ව්‍යාපාරයක් ගිනි රක්ෂණයක් අරන් තියෙනවා නම් ගිනි උවදුරු සඳහා උදාහරණයක් විදිහට මේ ගබඩාවේ හදිස්සියව ගින්නක් ඇති වෙලා ඒ ගබඩාවේ ඉන්න ගබඩා බාරවලට ඒ ගිනි නිවීමේ උපකරණ හරියට භාවිතා කරන්න බැරි වෙලා. හරි හදිස්සියට මොකක් කරගන්න බැරි වෙලා. ඒ ගින්න ගිහිල්ලා හැමම විනාශ වෙලා සම්පූර්ණයි. තොගේ ඉවරයි ඔක්කොම ඉවරයි. මේක ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඇත්තටම ගබඩාවේ වටිනාකම මේ තොගේ
තොගේ තිබිලා රුපියල් ලක්ෂයක්. උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයක් තිබිලා. මේක ගින්නක් තමයි ඇතිලා තියෙන්නේ. අනේ හොඳ වෙලාවට මොකද්ද? ව්‍යාපාරය ගිනි උවදුරු සඳහා රක්ෂණයක් කරනවා. එතකොට මොකද්ද? ඒ රක්ෂණ ආයතනයේ විසින් ව්‍යාපාරයේ වෙච්ච පාඩුව හරියට එස්ටිමේට් කරලා ඇස්තමේන්තු කරලා උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයක් පාඩුයි කියලා ඇස්තමේන්තු කරනවා. ඒ ඇස්තමේන්තුව අරගෙන ඒකෙන් යම් ප්‍රතිශතයක් එයාලට ඒ ව්‍යාපාරයට ගෙවීමක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි අපේ ගණන් වල බොහෝ වෙලාවට 70ක් ගෙවනවා 80ක් ගෙවනවා. ඔන්න ඔය කතන්දරෙන් තියෙන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට 80ක් ගෙවනවා කියමුකෝ. 80ක් ගෙවනවා. කවදාකවත් මේ ලක්ෂයක් අහන්නා කියලා ඒ ලක්ෂයම ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලක්ෂයම ගෙවීම එකකින් යම් ප්‍රතිශතයක්. ඉතින් 80ක් කියන්නේ රුපියල් 80000ක් රක්ෂණ වන්දි ගෙවීමට එකඟ වෙනවා ඒ රක්ෂණ ආයතනය. රක්ෂණ ආයතන ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සොෆ්ට්ලොජික් ඔයගේ තියෙනවා විවිධ ආයතන. ඉතින් මේ ආයතන එකඟ වෙලා තියෙනවා 80000. එතකොට ගත්තොත් අපිට ඇත්තටම වෙලා තියෙන පාඩුව ගත්තොත් රුපියල් 20000යි. මේ අපිට වෙන පාඩුව. අපිට වෙන පාඩුව. දැන් මම කියන්න හදන්නේ හානි වූ තොගයට ලැබිය යුතු රක්ෂණ වන්දි දිත්ත සටහන. මෙන්න මේ දේවල් තුන සම්බන්ධ කරගෙන අපි දිත්ත සටහනක් ගොඩනගා ගන්නවා මේ සම්බන්ධයෙන්. එකක් අපිට රක්ෂණ වන්දි මෙයාගෙන් ලැබෙනවා. බොහෝ වෙලාවට මෙයාලා අපි 80ක් ගෙවන්නම් කියලා කියන්නේ. කියන්නේ ගෙවීමට එකඟ වෙන එක වෙන්නේ. සල්ලි වලින් පස්සේ ගෙවනවා. එකඟ වෙනවා යාලා 80ක් ගෙවන්න. එතකොට මේ රක්ෂණ වන්දි අපිට ලැබිය යුතුයි. අපිට හම්බෙනවා ඒක කවදා හරි හම්බෙනවා. එතකොට ඒක ආර්ථික සම්පතක්. ආර්ථික සම්පතක් කියන්නේ අනාගත ආර්ථික ප්‍රතිලාභ. ආර්ථික ප්‍රතිලාභ ගලායන්නේ භව්‍යතාවයක් තියෙනවා. ඒකයි ආර්ථික සම්පතක් කියන්නේ. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාම වත්කමක්. අනිවාර්යයෙන්ම එතකොට ලැබිය යුතු රක්ෂණ වන්දි හර කීයද? 80000. ඒ ලැබිය යුතු කියලා දැන් මේක ගොඩක් වෙලාවට අපිට එකඟ වීමක් කරනවා. අපි දෙන්නම් මෙච්චර ප්‍රමාණයක්. සල්ලි වලින් ලැබිය යුතු රක්ෂණ වන්දි හර අපිට වෙන පාඩුව තමයි 20000. 20000ක් අපිට පාඩුව. කොහොම රක්ෂණ ආයතනේ ගෙවන්නේ නැහැ මේ 20000. අපිට දරා ගන්න සිද්ධ වෙනවා. හරි? ව්‍යාපාරයක් විදිහට දරා ගන්න සිද්ධ වෙනවා. හරි? මේක වැදගත් වෙනවා. ඉතින් පාඩුවක් කියන වියදමක් නම් අපිට අනිවාර්යෙන් මේක ලාභ අලාභ ගිණුමට හර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. වියදම් හරණය කරන්නේ. එතකොට ලාභ අලාභ නැත්නම් තොග හානි කියලා නැත්නම් ලාභ අලාභ කියලා අපිට වෙන පාඩුව හර කරන්න පුළුවන් 20000 කර. තේරෙනව නේද? 20000 කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ලක්ෂයට මොකක්ද කරන්නේ? ලක්ෂික තොගයක් නිහානි වෙන්නේ. තමයි මතක තියාගන්න. ඔය තොග හානි වන තොගේ සම්පූර්ණයෙන්ම ඒ හානි වන තොගේ අපිට නැහැ ඊට පස්සේ ඒක. ඒ කියන්නේ ඒක අපේ ගැනුම් වලින් අඩු වෙන්න අවශ්‍යයි. නැත්නම් විකුණුම් පිරිවැයෙන් ඒක අඩුවීමක් විදිහට දාන්න. හානි වූ තොගයට ලැබිය යුතු රක්ෂණ වන්දි හර තොග හානි හර ගැනුම් ගිණුම බැර. ගැනුම් නැත්නම් විකුණුම් පිරිවැය බැර වෙනවා ලක්ෂයක ප්‍රමාණය. ඔන්න ඔක තමයි හානි වූ තොගයට ලැබිය යුතු රක්ෂණ වන්දි 20000. හරි. මම මෙච්චර පැහැදිලි කිරීමක් කරේ ඒක ප්‍රායෝගික භාවිතයත් එක්ක වඩා පැහැදිලි කරොත් හොඳයි කියලා හිතුණා. මෙයා BS වලදී ඉගෙන ගන්නවා මේකේ තියරි පැත්ත හොඳට ඒක උගන්වන්නේ වල ඉස්සරලා. හරි. ඉතින් මේක තවදුරටත් මම පැහැදිලි කරන්න නැහැ. මේකේ අර
කිව්වොත් එම රක්ෂණ මූලධර්ම කියලා එකක් තියෙනවා. මේකේ ගින්නක් ඇති වෙලා විනාශයක් වුණොත් බැරි වෙලාවක් අපි අරන් තියෙන්නේ සොර සතුරු සම්බන්ධයෙන් රක්ෂණයක් නම් සුනාමි ගං වතුර සඳහා රක්ෂණයක් නම් අපිට රක්ෂණ වන්දි ගෙවන්නේ නැහැ. ඒ රක්ෂණ ආයතනය. ඒකට හේතුව තමයි රක්ෂණ මූලධර්ම අනුව ආසන්නතම හේතුව කියන එක බලපාන. කියන්නේ අපි රක්ෂණය ලබා තියන්නේ කුමකටද? ඒකට තමයි රක්ෂණ වන්දි ගෙවීමක් සිදු වෙන්නේ. ඊට සිදුවුණු හානියට ඒ හානි පූර්ණ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. වෙන රක්ෂණ ඔප්පු තිබුණාට අපිට ඒ වන්දි ගෙවන්නේ ආසන්නතම හේතුව කියන එක. ඒක BS වලදී කරනවා. හරි. මම මේක පැහැදිලි කරන්න හේතුව මේ දිත්ත සටහන වලට අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේම තමයි දිත්ත සටහන එන්නේ. නමුත් මෙයාලා වාර්තා කරලා තියෙන්නේ කොහොමද? මෙයාලා වාර්තා කරලා තියෙන්නේ ලැබිය යුතු රක්ෂණ වන්දි හර ගැනුම් හර 1,20,000. 1,20,000. මේක හරිනම් වාර්තා වෙන්න ඕනි. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 1,20,000යි 120යි. තොග හානි හර 20,000යි ගැනුම් ගිණුම බැර 1,40,000. මෙයාලා වාර්තා කරලා තියෙන්නේ වැරදි සටහන තමයි. ලැබිය යුතු රක්ෂණ වන්දි හර 1,20,000යි ගැනුම් ගිණුම හර 1,20,000. ඔය වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. ගැනුම් හර දෙකම හර කරලා තියෙන්නේ නේද? වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන මම මේ පැත්තට ලියනවා. අංක 1ට ලැබිය යුතු රක්ෂණ වන්දි හර වෙන්න ඕනේ 1,20,000. එයාලා ඒ හර කිරීම කරලා කිසි කේස් එකක් නැහැ. එතකොට ඒකට හරි ලකුණු දෙකක් දැන් නැහැ. මේක හරි. තොග හානි හර 20,000. තොග හානි ගිණුමක් හර කිරීමක් කළා නැහැ. එතකොට තොග හානි හර වෙන්න ඕනේ. තොග හානි හර 20,000යි. එතකොට මේක හරි. ගැනුම් ගිණුම බැර ලක්ෂයයි. එයාලා ගැනුම් ගිණුම හර කරලා 1,20,000. සම්පූර්ණයෙන්ම ආත්පසින්ම වෙනත් දෙයක් කරලා තියෙනවා. ඔයා මේ දෙකම එකපාර නිවැරදි කරන්න අවශ්‍යයි. එක පැත්තකින් ගැනුම් ගිණුම බැර වෙන්න ඕනි ලක්ෂයක්. මේ වැරද්ද නිවැරදි කරද්දී ගැනුම් ගිණුම තව 1,20,000ක් බැර වෙන්න අවශ්‍යයි. මොකද මේක අයින් කරන්න බෑ. ගැනුම් ගිණුම බැර වෙන්න ඕනි 1,20,000. දෙකේ එකතු වෙනකොට ලක්ෂයයි 1,20,000යි 2,20,000ක් ගැනුම් ගිණුම බැර වෙන්න ඕනේ. ගැනුම් ගිණුම බැර වෙන්න ඕනේ. ගැනුම් ගිණුම බැර 2,20,000. අන්න මෙතන. එතකොට මේකත් හරි ලකුණු දෙන්න. මේකත් හරි. හරි ලකුණු ටික ඔක්කොම වැටිලා. නමුත් වෙනසක් තියෙනවා. හර වෙනසක්. ලක්ෂ දෙකක. ළමයි ඔය වෙලාවට තමයි අර අවිනිශ්චිත වීම විශේෂ පරීක්ෂණය වෙනසක් ඇති වෙන්නේ. අවිනිශ්චිත වීම හර කරන්න පුළුවන් විශේෂ. හරි වැටිලා ඔක්කොම ඒත් වෙනසක් තියෙනවා. මේ වෙනස තමයි අවිනිශ්චිත වීම මාර්ගය. මේ වෙලාව වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. අයිතම 27 වෙනි එකට දාන්න. 27 නේද? 27ක් නෑනේ. 22 නේද? 22. හරි. වර්ෂයේ මුල 23 24 25 තුනයිදී වර්ෂයේ මුල ලක්ෂ 2ක කාර්යාලය දැන් තේරුම් නැත්නම් කියන්න අනිත් ඒවා. වර්ෂයේ මුල ලක්ෂ 2ක කාර්යාල උපකරණ බිලට ගැනුම් වැරදීමකින් ගැනුම් ගිණුමට පිටපත් වේ. කාර්යාල උපකරණ වල මූලධර්ම දෝෂයක්. කාර්යාල උපකරණ ගිණුමට හර කරන්න ඕනි එකක් ගැනුම් ගිණුමට හර කරන්න. වැරදි. ගැනුම් ගිණුමෙන් එක අයින් කරන්න ඕනි. කාර්යාල උපකරණ ගිණුමට හර වෙන්න ඕනි. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. කාර්යාල උපකරණ ගිණුම හර ලක්ෂ 2යි. ගැනුම් ගිණුම බැර ලක්ෂ 2යි. කාර්යාල උපකරණ ගිණුම හර ලක්ෂ 2යි. ගැනුම් ගිණුම බැර ලක්ෂ 2යි.
කාර්යාල උපකරණ හර ලක්ෂ 2යි. ගැනුම් ගිණුම බැර ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ලක්ෂ 2යි. අනිවාර්යෙන් තිබුත් එක දාන්න ඕනේ. එතකොට මෙයාලා මේ කාර්යාල උපකරණයක් ගැනුම් ගිණුමට හර කළා කියන්නේ එයාලා කාර්යාල උපකරණ පොත්වල හඳුනා ගැනීමක් කරලා නැහැ. කාර්යාල උපකරණ පොත්වල හඳුනාගෙන නැහැ කියන්නේ. කාර්යාල උපකරණ පොත්වල හඳුනාගෙන නැහැ කියන්නේ. එයාලා ෂේ කරලත් නැහැ. ෂේ කරලත් නැහැ. ඔයා ෂේ බලන්න ඕනේ කාර්යාල උපකරණ වලට. ෂය හර ෂේ වෙන් කිරීම බැල. දිත්ත සටහන. ෂේ බලද්දි කල්පනාවෙන් මෙතන නම් ගැටලුවක් නැහැ. වාර්ෂයේ මුල තමයි ඉවත්කම කාර්යාල උපකරණය ඒ ගන්නෙ. ඒ නිසා වාර්ෂයේ බලද්දි ලක්ෂ 2 10න් බෙදුවා නම් 20000ක් එනවා. ෂය හර 20000යි. ෂය වෙන් කිරීම බැර 20000. 20000. ෂය හර ෂය වෙන් කිරීම බැර. මොකද ගැනුම් ගිණුමනේ යාලා වාර්තා කරලා තියෙන්නේ. එතකොට ෂය කළත් නැහැ කියන එක තමයි දෙනින් අදහස. ළමයි ඔයත් එක්කම 24 වෙනි ගානක් මන් දීලා තියෙන්නේ. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න හරියට. හරිද? 24 වෙනි එක බලන්න පොඩ්ඩක්. රුපියල් 40000ක කුලී වියදම් ලක්ෂ 4ක් ලෙස ගොඩනැගිලි ගිණුමට හර කර ඇත. මුදල් පාලන ගිණුමේ නිවැරදිව පිටපත්. අන්න ගොඩනැගිලි කුලී වියදම්. ඔය අර සටහන් තුනක් කියලා ඔක් කරන්න බලන්න පැහැදිලි. එතකොට ඔක පැටලෙන්නේ නැහැ. මුලින්ම ලියන්න නිවැරදි සටහන. නිවැරදි සටහන. යාලා කරලා තියෙන්නේ වැරදි සටහන. වැරදි සටහන. ඊට පස්සේ වැරදි නිවැරදි කිරීමේ සටහන. කිරීමේ සටහන. පියවර 3කින් කරන්න පොඩ්ඩක් අමාරුව තිබුණොත්. හරි? වැරදි නිවැරදි සටහන. නිවැරදි සටහන. වැරදි සටහන. වැරදි නිවැරදි කිරීමේ සටහන. ඔන්නේ පියවර 3කින් අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. මොකද්ද පළවෙනි එක? නිවැරදි සටහන බලන්න මොකද්ද කියලා. නිවැරදි සටහන තමයි ලක්ෂ 4ක 40000ක ගොඩනැගිලි කුලී වියදම්. දිත්ත සටහන කුලී වියදම් ගිණුම හර 40000යි මුදල් පාලන ගිණුම බැර 40000. කුලී වියදම් හර 40000යි කුලී වියදම් හර 40000යි මුදල් පාලන බැර 40000යි. 40000. ඒක දැන් කළා තියෙන්නේ කොහොමද? වැරදි සටහන. ලක්ෂ 4ක් ලෙස ගොඩනැගිලි ගිණුමට හර කළා. එයාලා හර කළා ගොඩනැගිලි ගිණුමට. ගොඩනැගිලි ගිණුම හර 400යි ලක්ෂ 4යි මුදල් පාලන ගිණුමේ නිවැරදිව පිටපත් කරනවා. එහෙමත් වැරදිනවද නේද? කුලී වියදම් හර මුදල් පාලන බැර නිවැරදි සටහන. වැරදි සටහන යාලා කළා තියෙන දේ. ගොඩනැගිලි ගිණුම හර මුදල් පාලන ගිණුම බැර කිරීම නිවැරදිව කරලා. ඒ කියන්නේ බැර කිරීම 40000 නිවැරදිව කරලා. කියන්නේ මුදල් පාලන ගිණුමේ අවුලක් නැහැ. මුදල් පාලන ගිණුම බැර 40000යි. මේ යාලා කළා තියෙන දේ. වැරදි නිවැරදි කිරීමේ සටහන. දැන් පිළිවෙලට කරගෙන ගිහිල්ලා හරි දානේවට හරි දාන්න. අනිවාර්යයෙන්ම කුලී වියදම් හර වෙන්න ඕනේ. කුලී වියදම් හර වෙන්න ඕනේ. මෙයාලා කළාද? නෑ. වෙන පළලවක් කළා තියෙනවා. කුලී වියදම් හර වෙන්න ඕනේ. කුලී වියදම් හර වෙන්න ඕනේ. 40000. 40000ක් හර වෙන්න ඕනේ. ඒක කළා අපි. ඒ නිසා මේකට හරිය ලකුණක් දාන්න. අවුලක් මුදල් පාලන ගිණුම බැර කරන්න ඕනේ 40000. මුදල් පාලන ගිණුම බැර කිරීම කරලා 40000 කළානේ. ලක්ෂ 4ක් කියලා නෙවෙයි. ඒක නිවැරදිව බැර කරලා තියනවා කියන්නේ 40000 බැර කරලා. අනිත් බැර කිරීම කළා. එතකොට මේකේ අවුලක් නැහැ. අවුලක් නැත්තම් මේ දෙකටම හරිය ලකුණු දෙකක් දාන්න.
මේකත් හරි මේකත් හරි. අන්න වෙන මොකද මේ දෙකටම හරි වැටලා මේක හරියට වැරදි දෙයක් කරලා යාලා. මොකද්ද වැරදි දේ? ගොඩනැගිලි ගිණුමට හර කරලා. ඔයා මේක ගොඩනැගිලි ගිණුමෙන් අයින් කරන්න අවශ්‍යයි. ගොඩනැගිලි ගිණුම බැර වෙන්න ඕන ලක්ෂණ. ගොඩනැගිලි ගිණුම පොඩි හේලියක් හිස්තැන් තියන්න. මොකද මෙතන වෙනසක් තියෙන නිසා. ගොඩනැගිලි ගිණුම බැර. ගොඩනැගිලි ගිණුම බැර කරන්න ඕනි ලක්ෂ 4ක්. ලක්ෂ 4. මේ කළා තියෙන වැරද්ද නිවැරදි කළා. ඒක නිවැරදි කළා කියන්නේ මේකටත් හරි ලකුණක් දෙන්නේ. හරි ලකුණක් දෙන්නේ. අන්න ඔක්කොටම හරි ලකුණු වැටිලා නමුත් වෙනසක් තියෙනවා. වෙනස තියෙන්නේ හර පැත්තේ වෙනස 3,60,000. 3,60,000ක වෙනසක් තියෙනවා. අන්නේ වෙලාවට තමයි මෙතනදී වෙනසක් ආවොත් අපි දාන්නේ වෙනස අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම. ඒ කියන්නේ ශේෂ පිරික්සමේ අවිනිශ්චිත ගිණුමේට බැර පැත්තට බලපෑමක් එන්නේ නැති. මේ වැරද්ද නිසා බැර වෙනසක් ඇති වෙන්නේ නැති. ඒක නිවැරදි කරද්දී එතනින් අයින් වෙනවා. අවිනිශ්චිත ගිණුම හර වෙනවා. ඒ අවසානයේදී අවිනිශ්චිත ගිණුම කැපිලා යනවා. අවිනිශ්චිත ගිණුම හර. ළමයි තේරුම් ගන්න හරියට මේකේ වෙලා තියෙන දේ. හරිද? මේක කවද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මෙම ගනුදෙනු වර්ෂයේ මැද දින සිදු වී ඇත. ගොඩනැගිලි වල ජීව කාලය අවුරුදු 20. ළමයි කුලී වියදමක් වත්කමක් විදිහට එයා හඳුනගෙන කියන්නේ. ලක්ෂ 4ක වත්කමක් විදිහට 40000 ගුණ නෙමෙයි. ලක්ෂ 4ක වත්කමක් විදිහට හඳුනාගත්ත කියන්නේ එයාලා අනිවාර්යයෙන්ම ෂය කරන්නත් ඇති ගොඩනැගිලි වලට. ළමයි පැහැදිලිව කියන ඔය ගනුදෙනුව වසර මැද සිද්ධ වුණා කියන. ඵලදායී ජීව කාලය අවුරුදු 20යි නේද? ඵලදායී ජීව කාලය අවුරුදු 20යි. ඒ කියන්නේ එයාලා අනිවාර්යයෙන්ම මේ හඳුනාගත්ත වත්කම වෙන ලක්ෂ 4ක ගොඩනැගිලි වලට ඵලදායී ජීව කාලය අවුරුදු 20යි. අවුරුදු භාගයකට අවුරුද්ද මැදට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙයාලා ෂේ බලන්නත් ඇත්තේ අවුරුදු භාගයකට. 20ෙන් බෙදුවාම අවුරුද්දකට ෂේ එනවා. මේක දෙකෙන් එකකින් වැඩි කළොත් අපිට එනවා අවුරුදු භාගයකට ෂේ. මේක වැඩි කරලා බැලුවොත් ඔයාට එයි උත්තරේ මේ බිඳුව කපන්න. 20යි 20000 දෙකෙන් බෙදුවාම 10000ක් එනවා. එයාලා අනිවාර්යයෙන්ම අවුරුදු භාගයකට මාස 6කට, ඒ කියන්නේ මාස 6කට ෂය බලලා ෂය හර ෂේවෙන් කිරීම බැර කරන්න ඇති. ෂය හර ෂේවෙන් කිරීම බැර කරන්න ඇති. නමුත් ළමයි මේක හරියට තේරුම් ගන්න. මේක පැටලෙන්න ඉඩ තියෙනවා. ඒකයි මම කියන්නේ. මේ දෙකම එකපාරද මේකයි ළඟ දාලා. මේක වැරදි. මොකද මේක ඇවිල්ලා කුලි වියදම ගොඩනැගිල්ලක් විදිහට හඳුන්වන්නේ. ඒකට ෂෙයක් බලලා මෙයාලා මාස 6කට. ඒක ගිණුම් තබලා ෂය හර ෂේවෙන් කිරීම. එහෙම කියලා නැති වුණාට ඔයාලක තේරුම් ගන්න ඕනේ. එහෙම දෙයක් වෙලා කියලා. තාත් අවුරුදු භාගයකට ගන්න ඕනේ. එහෙම නැත්නම් වැරදි. ඔයා වැරද්ද මෙයාලා කරලා තියෙන වැරද්ද නිවැරදි කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ ගිණුම් වලින් අයින් කරන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ සටහන තියන්න. ෂය වෙන් කිරීම හර රුපියල් 10000යි ෂය ගිණුම බැර රුපියල් 10000. අනිත් පැත්ත. මම මෙතනින් කියන්නම් වැරදි නිවැරදි කිරීමේ කියන සටහන. මේකේ අනිත් පැත්ත ෂය වෙන් කිරීම හර 10000යි ෂය ගිණුම බැර 10000යි. 10000යි. ෂය වෙන් කිරීම හර ෂය ගිණුම බැර. මේක එහෙම නෙවෙයි. මේ යාලා කරලා තියෙන්නේ මේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන.
සයිව අවබෝධයෙන් කරන්න ෂෙයා එහෙම තියෙද්දි හරියට බලන්න කවද්ද වත්කම මිලට අරන් තියෙන්නේ. ඒක පොඩක් බලන්නකො චෙක් කරලා. මාස 3කට වෙන්න පුළුවන් මාස. සමහරට මේ අර බෙදිලා යන මාස 6ට නැතුව 7කට වගේ තියෙන්න පුළුවන්. ඒ දින පොඩ්ඩක් අර පුරුදු නැති ගතිය තියෙනවා නම් ඔයා ගණනය කිරීමක් කරන්න. කොච්චර කාලයක් ඉතිරිද කොච්චර කාලයකට මෙයාලා ෂේ බලලාද කියන්නේ. උදාහරණයක් විදිහට 6යි ඒ වත්කම මිලට අරන් තියෙන උදාහරණයක් විදිහට ඒ වත්කමක් මිලට අරගෙන 6යි 30. ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 12යි 31 කියලා හිතන්න. ඔයාට එකපාරට හිතා ගන්න බෑ. ඒ වෙලාවට ඔයා බලන්න 6යි 30 වත්කම මිලට අරන් නම් ඉදිරි කාලය කොච්චරද කියලා. 7 වෙනි මාසේ 8 වෙනි මාසේ 9 වෙනි මාසේ 10 11 12 මාස 6යි. අන්නෙම ගණනය කරන්න. හරි. මේවා ළමයි අපි ඉස්සරහට තියෙන ඒවා ෂෙයා මේවයි තියෙන්නේ ගැළපෙලි සටහන් වලදී තමයි මේවා ඉගෙන ගන්න හරියට. හරි. දැනට මේ ප්‍රමාණවත් දැන් තව එකක් තියෙනවා අවසාන එක. අපි ඒකක් බලලා ඉවර කරමු. අපිට හරියට මටට ඉවර ගන්න පුළුවන් ක්ලාස් එක. මේකත් මම හිතන්නේ අපි තිබුණේ ප්‍රශ්නයක්. ස්ථාවර තැන්පත් සඳහා පොඩි ආදායම කාර්ය පදනමට එතන තියෙන්නේ. ඒ කියන්නේ මම කිව්වා ඔක පැහැදිලි කරලා ඇති මම කලින්. 50000ක ස්ථාවර තැන්පතු පොලි ආදායම 10%යි. ස්ථාවර තැන්පතු පොලිය දැන් යන රේට් වල දන්නවද? දැන් යන්නේ 5% වගේ රේට් එකට යන්නේ. අවුරුද්දකට දැම්මොත් ඒ 5% රේට් එකට වගේ යන්නේ. සෑහෙන අඩුවීමක් වෙලා තියෙනවා. 10ක් 12ක් දැන් හම්බෙන්නේ නැහැ. එහෙම හම්බෙන්නේ නැහැ ස්ථාවර තැන්පතු වලට. 5% වගේ හම්බෙන්නේ. මේ ගානට මොනවා 10ක් ලැබිලා තියෙනවා. ලැබෙන පොලිය හම්බෙනවලු 50000ට 10ක්. අවසාන කාර්තුවේ පොලිය ආදායම් ලැබිය යුතුද වාර්තා වී නැත. මුලින්ම තේරුම් ගන්න අවුරුද්දට කාර්තු කීයද කියලා. කාර්තුවක් කියන්නේ අවුරුද්දෙන් 4න් එකක්. අවුරුද්දෙන් දෙකෙන් එකක් කියන්නේ අර්ධ වාර්ෂික. අවුරුද්දෙන් 4න් එකක් කියන්නේ කාර්තුවක්. කාර්තුවක්. ඒ නිසා අවුරුද්ද මෙන්න මේ ආකාරයට කොටස් 4කට බෙදුවොත් ඔය 4න් එකක් තමයි කාර්තුවක් කියන්නේ. 4න් එකක් තමයි කාර්තුවක් කියන්නේ. ස්ථාවර තැන්පතු පොලි ස්ථාවර තැන්පතු 50000යි 10යි පොලි අනුපාතය. ඒ කියන්නේ වර්ෂයටම අදාළ පොලි අනුපාතය පොලිය රුපියල් 5000යි. 5000යි. රුපියල් 5000යි. වර්ෂයටම අදාළ පොලිය රුපියල් 5000යි. නේද? ඔව් 5000යි. අවසාන කාර්තුවේ පොලි ආදායම් ලැබිය යුතුද වාර්තා වී නැත. ඒ කියන්නේ අවසාන කාර්තුවේ කියන්නේ මෙන්න මේ 4න් එකක ප්‍රමාණය. මෙතන 4න් එකයි, මෙතන 4න් එකයි, මෙතනින් 4න් එකයි. අවසාන කාර්තුවේ පොලිය අපිට ගන්න පුළුවන් වාර්ෂික පොලිය 5000ක් තියෙනවා. 5000 වැඩි කිරීම 4න් 1 කියලා ගත්තොත් ඔයාට එනවා 1250ක් කියලා. එතකොට මුල් කාර්තු තුනේ අපිට ගන්න පුළුවන් මේ ඇවිල්ලා මුල් කාර්තු තුනේ 5000 වැඩි කිරීම 4න් 3 කියන්නේ අපිට එනවා 3750යි. 3750. මේක නම් අපි පොත්වල වාර්තා කළ යුත්තේ මේක අපිට ලැබෙන කතාවක් කියනවා. මුල් කාර්තු තුනේ ලැබිලා තමයි ඉතින් අදහස් වෙන්නේ නේද? අවසාන කාර්තුවේ ලැබිය යුතුයි ඒ වාර්තා වෙලා නැහැ කියන්නේ මේක ලැබෙන්න ඇති කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේක පොත්වල වාර්තා වෙන්න ඕනි. මුදල් පාලන හර සල්ලි රාජ්‍ය වෙන නිසා මුදල් පාලන විමාර 3750යි. පොලි ආදායම් ගිණුම බැර 3750යි. පොඩක් පැනලිය වෙනවාමදි මේක තමයි දිස්සට. නමුත් අවසාන කාර්තුවේ එක ලැබිය යුතුයි. ඒක ලැබිලා නැහැ අපිට. ලැබිය යුතු අතර ඒ වාර්තා වී නොමැත කියලා තියෙනවා. ලැබිය යුතු පොලි ආදායම්. ඒක ඇවිල්ලා ආර්ථික සම්පතක්. ආර්ථික සම්පතක් කියන්නේ ආර්ථික ප්‍රතිලාභ
ගලා ඒ ජනනය කිරීමේ භෞතිකාරයක් තියෙන සම්පත. ව්‍යාපාරේ පාලනය කරතු වත්කමක් කරනවා. ලැබිය යුතු පොලි ආදායම වත්කම. මේකෙදි සටහන තමයි ලැබිය යුතු පොලි ආදායම. පොලි ආදායම් හර 1250යි 1250යි මේක බැර වෙන්නේ පොලි ආදායම් නෙමෙයි. පොලි ආදායම් කියලා අපි ආදායම් ප්‍රකාශයේ පොලි ආදායම් කියලා අපි ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් තුල දාන්න අවශ්‍යයි. එතනින් දාන්නේ අපි එතන වෙනත් ආදායම් වල දාන්නේ මුදලින් ලැබුණ ප්‍රමාණය විතරක් නෙවෙයි කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය තමයි අපි දාන්නේ. ඒ කියන්නේ මුදලින් ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ සියලු ආදායම්ම අපි සැලකිලිට ගන්න ඕනේ. ඔබ ගිණුම් කරන සමීකරණේ දාදී අපි ගිය සතියේ සාකච්ඡා කරා 2023 A level පන්තිවලදී. ඒකටත් සම්බන්ධ වෙන්නේ පාඩම් වලින් අපි ඒවා ඉගෙන ගත්තා. හරි? ඉගෙන ගනිමින් ඉන්නවා දැන් මේ දවස්වල. ඒ කියන්නේ ලැබිය යුතු පොලි ආදායම් හර අනිවාර්යයෙන්ම පොලි ආදායම් බැර වෙනවා. පොලි ආදායම් බැර 1250යි. මේක තමයි ලැබිය යුතු පොලි ආදායම් වල විස්තර. එනිහො වෙන් කරගන්න වට තේරෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න එයා මොකද්ද කරලා තියෙන්නේ කියලා. එයාලා කරලා තියෙන දේ බලන්න මොකද්ද කියලා. 50000ක ස්ථාවර තැන්පතු වාර්ෂික පොලි ආදායම් 10%යි. අවසාන කාර්තුවේ පොලි ආදායම් ලැබිය යුතුවද වාර්තා කරලා නැහැ. කියන අවසාන කාර්තුවේ තමයි කේස් වෙලා තියෙන්නේ. මුල් කාර්තු තුනේ ඒක ලැබිලා කියලා අපි හිතා ගන්න පුළුවන්. ඒක ලැබිලා මේ විදිහට වාර්තා කරන්න ඇති. කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ මේකට හරිය ලකුණු දෙන්නේ මේක හරිය. මෙයාලා වාර්තා කරලා නැත්තේ මොකද්ද? අවසාන කාර්තුවේ. කාර්තුවක් කියන්නේ අවුරුද්දෙන් 4න් එකක්. අවසාන කාර්තුවේ පොලි 1200 ලැබිය යුතුයි. ලැබිය යුතු පොලි ආදායම් හර පොලි ආදායම් දර. මේක වාර්තා වෙලා නැහැ කියන්නේ ඔයාට මෙන්න මේක තමයි වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන. ලැබිය යුතු පොලි ආදායම් හර පොලි ආදායම් දර. පොලි ආදායම් දර. හරි? හරියට මට්ටයි වෙලාව පොලි ආදායම් දර. ඉතින් මම මේ අද දවසේ යොදාගත්තේ ඔයාලට තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න මේ සෙකන්ඩ් පේපර් එකට මේ සම්බන්ධයෙන් එන ගැටලු හරි निराකරණය කරගන්න තමයි කරේ. ඉතින් ළමයි මේ